හරි අපි නවත්තපු තැන. ඒ වගේම මට ට්‍රක් ගාලා මැසේජ් එකක් දාන්න අදාපු කවුරු හරි ඉන්නවනම් නැත්නම් අපරාධනේ මම මේ මුලින් කියන ටික ආයෙ ඔයගොල්ලන්ට කියලා අදාපු කවුරු හරි ඉන්නවනම් මැසේජ් එකක් දාන්න. නැත්නම් අතුස්සන් මම නම් ටික චෙක් කරේ නැහැ චුට්ටක් ඉන්න. මොකද මාත් එක්ක ගොඩක් අය මැසේජ් කළා අර ඇද්දුනා ඊට පස්සේ ඒගොල්ලෝ ආයෙ අනිත් පැත්තට අයින් වුණා මම අයින් වෙන්නකෝ. අදා විරත්නායක අනුත්තරා දෙන්නෙක් ඉන්නවනේ. දිව්‍යා තරණි අද මම ඔය කීප දෙනෙක්ට ලින්ක් දුන්න ඉන්බොක්ස් එකයි මේ ආවද කියලා බැලුවන්න මම මේ චෙක් කරගත්තේ. හරි. අපි එතකොට ක්ලාස් එක පටන් ගන්න දැන් මාස දෙකක් වෙනවා. එතකොට අපි තාම මේ පළවෙනි ටියුට් එකේ පළවෙනි කොටස ඉවරයි. සෝරි පළවෙනි පාඩමේ පළවෙනි ටියුට් එක ඉවර කරා. එතකොට අපි පළවෙනි පාඩමේ දෙවෙනි ටියුට් එක තමයි දැන් කරගෙන යන්නේ. කියන්නේ අපි තුන්වෙනි ප්‍රධාන මාතෘකාව. දැනට අපි පළවෙනි පාඩමේ මාතෘකා දෙකක් සම්බන්ධව කතා කරලා ඉවරයි. එතකොට ඒකේ වීඩියෝස් ටික ඔක්කොම තියෙනවා ඔයගොල්ලන්ට පන්තියට සම්බන්ධ වුණාට පස්සේ ලියාපදිංචි වුණාට පස්සේ ඒ වීඩියෝ සෙට් එක දෙනවා. එතකොට පරණ ටියුට් තුනක් ගන්න තියෙනවා. එතකොට මේ පරණ ටියුට් තුනත් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. එතකොට අපි මුලින් කරගෙන ආපු කාරණා සියල්ලක්ම ඔයගොල්ලන්ට ලබා දීලා තමයි මේක ඉස්සරහට කරගෙන යන්නේ. මොකද මේ අල්ලගන්න බැරි කොටසක් නැහැ. තාම පළවෙනි පාඩමේ හින්දා ඔයාලා නිකන් වීඩියෝස් ටික ටක් ගාලා බලලා නෝට් එක සම්පූර්ණ කරගන්න පුළුවන්. හරිද? එතකොට මේක තමයි පළවෙනි ටියුට් එක. හරිද? මේක තමයි පළවෙනි ටියුට් එක. එතකොට මේකෙන් පස්සේ අපි ගිය මාසේ දුන්නා ඔයගොල්ලන්ට වෙනම බුක් එකක්. එතකොට ඒ බුක් එක ගන්න පුළුවන් මොකද ඒක පාඩමේ එකක් නෙවෙයි. ඒක අමතර දැනුමට ඔයගොල්ලන්ට දීපු බුක් එක. මේ ටියුට් එක. එතකොට දැන් ගොඩක් අය ඇත්තේ මේ දෙකම ඇති. එතකොට ඊට අමතරව මේ මාසේ ටියුට් එක විදිහට තමයි මේ ටියුට් එක හම්බ වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ටියුට් තුනම ඔයගොල්ලන්ට ලැබෙනවා පරණ ටියුටුත් එක්කම. හරි. ඉතින් දැනට මේ දවසේ තමයි පන්තිය කරගෙන යන දවසේ සිකුරාදා උදේ 8. එතකොට ඊට අමතරව අපි අර රාමුවෙන් පිට කියන වැඩසටහන කරනවා බ්‍රහස්පතින්දා ඊයේ කරා අපි ඒක හවස 5ට. හරි. එතකොට අලුතෙන් දැන් ඔය ඇඩ් වෙච්ච කට්ටිය පන්ති උරුණාට පස්සේ හරි මැදින් ගියොත් හරි කැමති නම් මට ඉන්බොක්ස් එකක් දාන්න ඉන්බොක්ස් මැසේජ් එකක් දාලා පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් ඒ විස්තර ටික අහලා ඉවර වෙලා. හරි. කාඩ් එකක් නැහැ කියන්නේ. කාඩ් එක නැහැ. හරි. මට ඔයගොල්ලෝ කවුද දෙව්ලි? ඔයාලා ස්ලිප් එක තියාගන්න ඈ. ඔයාලා මේ පේමන්ට් කරපු ස්ලිප් එක තියාගන්න. ඒක තමයි දැන් කාඩ් එක විදිහට තියෙන්නේ. හරිද? ඊට පස්සේ ටියුට් එක අතට එනවනේ. ටියුට් එක අතට ආවහම ඒ ටියුට් එකටම ස්ලිප් එක අලව ගන්න. ඒක හරි. එතකොට ඔයාලා ෆිසිකල් පන්ති ආවහම ඒක දුන්නට පස්සේ වැඩේ හරි. හරි ගන්න එහෙනම් ටියුට් එක. අපි අද අපේ පාඩම පටන් ගමු. ඉතින් ටියුට් එකක් තියෙනවා එකක් තියවලා. හරි. මේ ඔන්ලයින් පන්ති වල ගැටලු ටික ඕක තමයි ළමයි. ඉතින් අපිටත් එපා වෙනවා. මොකද හරියට ඔක්කොම පිළිවෙලට බලන්න ඕනේ. ළමයි ඔක්කොටම ටියුට් යවන්න ඕනේ. ටියුට් හම්බුනාද කියලා බලන්න ඕනේ. අපි ටියුට් හදන්න ඕනේ. ප්‍රින්ට් කරවන්න ඕනේ. මොකද දැන් අපි එහෙම යවෙනවා නම් ඔය ටික ගැටලුවක් නෑ ළමයි. ෆිසිකල් පන්ති තිබුණා නම් එහෙම ඔය ඔක්කොම ඔෆිස් වලින් කරනවනේ. ඉතින් මේක දැන් හරි අමාරුයි ඉතින්. අපි ළමයි ගිය සතියේ නවත්තපු තැන පරිගණක පද්ධතියක මූලික සංරචක සහ වර්ගීකරණය select and classify is the basic component of computer system. motherboard එක පටන් ගන්න තිබුණේ ඔව්. අක්කේ හරි ගමන් නැහැ ඕෂිනීගේ දැන් මට වෙබ් රිසිට් එක තියෙනවනේ ෆොටෝ එක. හරි අපිට අද මදර්බෝඩ් එකෙන්ද පටන් ගන්න තිබුණේ. ඔව් මදර්බෝඩ් එකෙන් නේ.
හරි මදර්බෝඩ් එකකින් තමයි අද අපිට මේ කොටස කතා කරන්න තියෙන්නේ. තමයි දැන් එතකොට කම්පියුටර් ගැන කතා කරනකොට අපේ ICT කියන විෂය ඇතුලේ දැන් තොරතුරු හා ඉන්ටර්නෙට් ඩ්‍රොප් වෙනවනේ. හරි. තොරතුරු හා sannivedana තාක්ෂණය කියලා කිව්වහම අපේ පාඩමේ ප්‍රධානම ඩිවයිස් එක අපිට සම්බන්ධ වෙන ප්‍රධානම උපාංගය තමයි පරිගණකය. මේ ගොඩක් අය මේක පරිගණක විෂයක් කියලා ඕගොල්ලෝ පන්තියට සම්බන්ධ වුණාට ළමයි එහෙම නැහැ අපේ විෂය තමයි තොරතුරු හා sannivedana තාක්ෂණය. තොරතුරු ගැනයි අපි ඉගෙන ගන්න ළමයි. ඒ වගේම මේ තොරතුරු කොහොමද sannivedanaya කරන්න කියන ක්‍රමය තමයි අපි ඉගෙන ගන්න. ඉතින් අපේ පාඩම බලන්නකෝ අපේ පාඩමේ නම නැහැනේ ළමයි. පරිගණකය හා තාක්ෂණය කියලා. ඒ නිසා මේ අපේ ICT කියන්නේ ළමයි කම්පියුටර් කියලා නෙවෙයි අපි ගන්න එක. ගොඩක් අය මේ කම්පියුටර් වලට තියෙන ආසාවට තමයි ICT තෝරගන්නේ. ඉතින් ඒගොල්ලන්ට මාස දෙක තුනක් යනකොට තමයි මොකද වෙන්නේ විෂය අල්ල ගන්න බැරි වෙලා ඊට පස්සේ ICT වලට බැන තමයි ඒගොල්ලෝ අයින් වෙලා යන්නේ. නේද? ඒක ඉතින් අපේ වැරද්දක් නෙවෙයි. ඒක තේරුම් ගැනීමේ වැරද්දක්. ඒ නිසා ICT කියන්නේ මේ කම්පියුටර් එහෙම නෙවෙයි. එහෙනම් ඔයාලට පුළුවන් ඒකට කම්පියුටර් පන්තියක් යන්න. කම්පියුටර් පන්තියකට ගියහම ඔයාලට ළමයි මවුස් එකේ ඉඳලා කීබෝඩ් එකේ ඉඳලා ඔක්කොම ටික උගන්වනවා. එතකොට අපේ විභාගයේ තියෙන දවසට විභාගයේ පේපර් එකේ ළමයි කම්පියුටරයක් ගැන අහන්න ඉන්නේ නැහැ. කම්පියුටර් ප්‍රැක්ටිකල් අපෙන් අහන්නේ නැහැ. හැබැයි මේ පාඩම ඇතුලේ ළමයි පරිගණකයක් ගැන යම්තා දුරකට අපිට පළවෙනි පාඩමේදී කියලා දෙනවා. මේ මදර් බෝඩ් එකක් එහෙම කියන්නේ මොකක්ද කියලා අපිට පොඩ්ඩක් පළවෙනි පාඩමේදී ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ දෙවෙනි පාඩම පටන් ගත්තට පස්සේ ළමයි අපිට පොඩ්ඩක් මේක ප්‍රැක්ටිකලි කරන්න පුළුවන්. ඉතින් දැන් ඔය මදර් බෝඩ් එකක් එහෙම අතට දීලා අපි කරන ප්‍රැක්ටිකල් එකක් තියෙනවා ළමයි ක්ලාස් එකේ. මං ගාව ඔක්කොම බඩු ටික තියෙනවා. එතකොට අපි ඒක ක්ලාස් එකට ගෙනහල්ලා ක්ලාස් එකේ ප්‍රැක්ටිකල් එකක් කරනවා ළමයි හැමෝටම කම්පියුටරයක් තනියෙන් හදන්න දෙනවා. ඒ කියන්නේ ළමයි 5 දෙනා වගේ කණ්ඩායම් බෙදලා ළමයි 5 දෙනෙකුට එක කම්පියුටරයක් දෙනවා ළමයි. එදා දවස් ඇතුළත ඔක්කොම කියලා දීලා තනියම ගලවලා කම්පියුටරේ හයි කරන්න. දැන් මෙතන ඉන්න ගොඩක් අයට කම්පියුටරයක් ගලවලා හයි කරන්න පුළුවන්. හැබැයි බහුතරයකට බෑනේ ළමයි RAM එක ගහලා ප්‍රොසෙසරේ හයි කරලා මේ මෙතෙන්ට ප්‍රොසෙස් එක හයි කරන්න ඕනි මොළය RAM එක ප්‍රධාන මතකය ඊට පස්සේ කේබල්ස් ටික ප්ලග් කරගෙන ළමයි කම්පියුටරයක් සම්පූර්ණයෙන්ම සෙටප් කරගැනීමේ හැකියාව. ඉතින් මම ওই පාඩම දැන් අපි දිගටම ඔන්ලයින් සම්බන්ධ වෙන අයට ඕක කරන්න බෑ. හරිද? ඔන්ලයින් දිගටම ඉන්න අයට මේක කරන්න බෑ. නමුත් දැන් අපි ෆිසිකල් පන්ති වල ළමයිට ඕක කරන්න පුළුවන් හින්දා මම දැන් කොහොමද ෆිසිකල් ක්ලාස් පටන් ගන්නකම් දැනට මම සෙකන්ඩ් ලෙසන් එක කරන්නේ නැහැ ළමයි. දෙවෙනි පාඩම කරන්නේ නැහැ මම. මොකද දෙවෙනි පාඩම කරන්නේ නැත්තේ අර ප්‍රැක්ටිකල් එක කරන්න ඕනි හින්දා ළමයාට. මොකද ප්‍රැක්ටිකල් එක ඇතුලේ ඔයා එක ඉගෙන ගන්නම ඕනි ළමයි. ගේමින් කම්පියුටර්ස් එහෙම හදන විදිහේ ඉඳලා ඔය කම්පියුටර්ස් ගැන දැනට අපි කතා කරන සියලුම දේවල් කතා කරන්නේ අපි මේ පාඩමේ. හරිද ළමයි? ඒ කියන්නේ අපි ඔය කම්පියුටර්ස් ගැන ලොකුවටම කතා කරනවා. හරියටම කොහොමද ගේමින් කම්පියුටරයක් එහෙම හදනවා නම් ඒකෙදි ඒවා බලන්නේ කොහොමද? එතකොට ඔය ළමයි ලික්විඩ් කූලින් කියන්නේ මොනවාද? ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් තර්මල් කූලින් කියන්නේ මොනවද? එතකොට මේ ප්‍රොසෙසර්ස් ගැන RAM ගැන RAM කිට් ගැන ඔය විදිහට අපි පොඩි ප්‍රැක්ටිකල් ලෙසන් එකක්. ඒකත් ළමයි විභාගෙට අපිට අදාළ වෙන්නේ නැහැ. ඔයාලා දන්නවා මම සිලබස් එකෙන් පිට තමයි ගොඩක් වෙලාවට ඕගොල්ලන්ව ફોකස් කරවන්නේ. මොකද සිලබස් එක උගන ගන්න දේ තුල ළමයි අපිට ලොකු අප්ඩේට් එකක් නැහැ. හැබැයි මේ ප්‍රැක්ටිකල් එකෙන් පස්සේ දැන් මගෙන් කලින් ඉගෙන ගත්ත ළමයි ගත්තොත් දැන් ගෑල් ළමයි බහුතරයක් ළමයි ගෑල් ළමෙක් ළමයි කම්පියුටරයක් ගලවලා හයි කරගන්න බෑනේ. නමුත් මගෙන් කලින් ඉගෙන ගත්ත ගෑල් ළමයි ගත්තොත් එහෙම ළමයි ආයෙ කම්පියුටරයක් කෑලි කරලා මස් කරලා හයි කරන්න පුළුවන් තරමට ඒගොල්ලන්ව පත් කරලා තියෙනවා. අර ප්‍රැක්ටිකල් එකකින්ද. ඒකේ වටිනාකම කවදාද දවසක ඔයා ඔෆිස් එකකට ගිහිල්ලා ළමයි රස්සාවක් කරද්දී උනත් තමන්ගේ කම්පියුටරේ ෆෝල්ට් එකක් ආවොත් පිටිපස්සෙන් එන දෙයක් ගැලෙව්වා RAM එක පිහ දාලා මාරු කරලා හරි වැඩේ විසඳ ගන්න පුළුවන්. ඒ தත්ත්වයට ළමයිපත් වෙන්නයි මට ඕනේ. එහෙම නැතුව නිකන් මේක නිකන් උඩින් බලලා මේ පින්තූරයක් දිහා බලලා මේක කරන්න බෑ. නිකන් අර රේඩියකින් ලයිසන් ගන්න බෑ කියන්නේ. එහෙම නැත්නම් ළමයි මේ රේඩියකින් පීනන්ඩු ගන්නන්න බෑනේ. ඒක ඇත්තටම වතුරට වැහලා කරන්න ඕනි දෙයක්. හරි. එතකොට ඉසිකහනවා මේ A level exam එකේ ICT වල ප්‍රැක්ටිකල් මොනවා හරි තියෙනවද කියලා මම අපේ සබ්ජෙක්ට් එක ඇතුලේ එක්සෑම් එකට ප්‍රැක්ටිකල් එකක් නැහැ. දැන් ඔයාලා ටෙක් එක ET කරනවා නම් ET විෂය කරන අයට ප්‍රැක්ටිකල් එකක් තියෙනවා ලකුණු 30ක. එතකොට BST කරනවා නම් BST කරන අයටත් ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. ඉතින් අපේ විෂය ඇතුලේ විතරක් ළමයි ප්‍රැක්ටිකල් එකක් නැහැ. ඒක තමයි තියෙන chance එක ඕගොල්ලන්ට. අපේ ප්‍රැක්ටිකල් එකක් තිබුණා නම් එහෙම ඒ ප්‍රැක්ටිකල් එක අපිට භෞතිකව කරන්න බෑනේ. කම්පියුටරයක් කරලා තමයි කරන්න වෙන්නේ ළමයි. ඒ කියන්නේ වෙබ්සයිට් එකක් හදාන්න, software එකක් හදාන්න. ඔයගේ ප්‍රැක්ටිකල් එකක් තමයි දෙන්න තිබුණේ. එහෙම නැත්නම් ඉතින් ඔය Arduino වලින් මොනවා හරි පරිපතයක් හදන එක ඒ වගේ දෙයක් තමයි ප්‍රැක්ටිකල් වලට ගන්න පුළුවන්.
ඉතින් ඒ වගේ දේවල් සමස්තයක් විදිහට කරන්න බෑනේ ළමයි. දැන් කම්පියුටර් එකකින් ප්‍රැක්ටිකල් එකක් කරන්න ගියොත් එහෙම ළමයි හැම කෙනාටම කම්පියුටරයක් තියෙන්න වෙනවනේ ICT කරන. ඉතින් මේ වගේ දේවල් ප්‍රායෝගික නොවන නිසා අපේ විෂය ඇතුළට ළමයි ප්‍රැක්ටිකල් මුකුත් දාලා නැහැ. ඒ නිසා අපිට තියෙන්නේ සම්පූර්ණ පේපර් එකක්. පැය 5ක් තියෙනවා. ඉතින් පැය 2යි පැය 3යි කි විදිහට කඩලා තියෙන්නේ. MCQ එක පැය 2යි, සෙකන්ඩ් පේපරේ පැය 3යි. ඉතින් ওই විදිහට තමයි ළමයි අපේ එක්සෑම් එක තියෙන්නේ. ඉතින් හැමෝම මේකට ලෑස්ති වෙන්න ඕනි. ඒකක් ගන්නවාය කියන අදිස්ථානයෙන් තමයි මේ වැඩේ කරන්න ඕනේ. right? ඒ නිසා ඔයාලා පාඩම් කරන පොත් මේස ඉස්සරහින්ම දැනට ලොකුට ලියා ගන්න මගේ පරමාර්ථය, මගේ ඉලක්කය, මගේ ටාගට් එක, මගේ ඇම්බිෂන් එක, මගේ හෝප් එක උසස් පෙළ උපරිමයෙන් සමත් වීමය කියන එක. ඒක ඒ තුනක්ම තමයි. මොකද ළමයි අපේ ළමෙක් ඒ තුනක් ගත්තොත් මාගෙත් එක්ක සම්බන්ධ වෙන ළමෙක් පොත රිසල්ට් එකක් ගත්තොත් ඒ ළමයා ඒ රිසල්ට් එක විතරක් නෙවෙයි ළමයි ගන්න. සිලබස් එකක් ඉගෙනගෙන සිලබස් එකෙන් පිට දැනුමත් ඉගෙනගෙන ස්කිල් ඩෙවලොප් කරගෙන නේද? මේක ඇතුලේ තව වෙබ් ඩිසයිනින් කෝස් එකක් ඔයා වෙනම කරනවා. ග්‍රැෆික් ඩිසයිනින් වෙනම ඉගෙන ගත්තා. නේද? අපි රාමුවෙන් පිට වැඩසටහනත් එක්ක සෑහෙන දේවල් කතා කරනවා. ඒ හැම දෙයක් එක්කම අප්ඩේට් වෙච්චි සුපිරි මොලයක් තමයි ළමයි එළියට එන්නේ. ඒකේ වටිනාකම මම මේ කරන වැඩසටහනේ වටිනාකම තියෙන්නේ ඔයා හොද රිසල්ට් එකක් ගත්තොත්. ඔව් කලින් ටියුට් එකේ MCQ ප්‍රශ්න ටික කතා කරනවා මේ ටියුට් එකේ ප්‍රශ්න ටික කතා කරලා. මොකද ඒකේ තියෙනවා මේ ටියුට් එකට දාලා ප්‍රශ්න. ඕගොල්ලන්ට පළවෙනි පාඩම ඉවර වෙච්ච ගමන් MCQ 30ක් හම්බ වෙනවා ළමයි එක්සෑම් එකට. පළවෙනි පාඩමෙන් අපි හැම පාඩමක් අවසානයේම ළමයි MCQ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනවා. ඕගොල්ලන්ට මේ පේපරේ ළමයි මම Google ෆෝම් එකක් විදිහට දාලා දෙනවා. එතකොට ඕගොල්ලෝ හැමෝම එකම ටයිම් එකේ ඇවිල්ලා පන්ති තියෙන වෙලාවේ මේ පේපරේ කරන්න ඕනි. එතකොට ඒකෙන් වෙනම ඕගොල්ලන්ගේ මාක් රැන්ක් වෙනවා. ඒව ඉස්සරහට කරනවා හොඳේ. මේ හැමදේම මම කියන්න ගියේ නෑ. මොකද ආපු ගමන් තාම එකපාරට ඔය ටික කියන්න ගියොත් එහෙම ඕගොල්ලෝ ඊට පස්සේ කලබල වෙලා බය වෙනවනේ. හරිද? ඉතින් ළමයි මේ වැඩසටහන් ඔක්කොම තියෙනවා. තාම ඉස්සරහට තමයි වැඩ වැඩි වෙන්නේ. පර වැඩි වෙන්නේ. හරිද? මේ නෝඩ් එක පාඩම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ළමයි. මොකද දැන් ICT කියන විෂය ලස්සනයි තමයි. ඕගොල්ලෝ ආසාවෙන් කරනවා තමයි. ඒ උනාට ළමයි මේක ඇතුළේදී හොඳ රිසල්ට් එකක් ගන්නවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඉතින් මේ වගේ රිසල්ට් එකකට ඔයාව අරගෙන යන්න නම් අපිට ඒකට වෙනම ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. වෙනම වැඩ කොටසක් තියෙනවා කරන්න. ඉතින් ඒ නිසා මේ පාඩම ඉවර වෙච්ච ගමන් ළමයි වෙනම ප්‍රශ්න සාකච්ඡා කරනවා. වෙනම MCQ පේපරයක් අපි කතා කරනවා. ඒක ෆිසිකල් පන්තියේදී නම් අපි පේපරේ එවෙලෙම කරනවා. ඕගොල්ලන්ට මම පේපරේ අතට දීලා එවෙලෙම කරනවා. ඉතින් දැනට ෆිසිකල් පන්ති පටන් ගන්න අයට පටන් ගන්නකම් ඔන්ලයින් ෆෝම් එක තමයි දෙන්නේ. අනිත් ළමයිට දිගටම ඔන්ලයින් යන අයට ඉතින් දිගටම ඔන්ලයින් තමයි. එහෙම නැත්නම් කරන්නේ ටියුට් එකත් එක්ක පේපර් එක කුරියර් කරනවා. ඒ විදිහට තමයි මේ ඉස්සරහට වෙන්නේ. කොහොමත් මේ පාඩම ඉවර වෙච්ච ගමන් ඕගොල්ලන්ට සම්පූර්ණ පාස් පේපර් එකක් MCQ 30ක් හෝ MCQ 50ක. මොකද ඔයාලා විභාග ඉවර වෙනකොට MCQ 3000 ටාගට් එකට තමයි අරගෙන යන්නේ. ඒ කියන්නේ එක්සෑම් එක දවස වෙනකොට ඔයාලා MCQ 3000ක් කරනවා. මොකද Python වලින්ම ඔයගොල්ලන්ට MCQ 1000ක් දෙනවා මම. Python පාඩමෙන් විතරක්. දැනට 500ක් හම්බෙලා තියෙනවා අපේ 21 එහෙම දැනට මේ වෙනකොට 2000ක් කරලා තියෙනවා. හරිද? ඉතින් මේ ඔය ක්‍රමවේදයන් වල පොඩි වෙනස්කම් සිද්ධ කරන්න වෙනවා. ඉතින් මේ රටේ තියෙන කාරණාත් එක්ක ඉතින් ওই විදිහට තමයි මේකෙදි වැඩ කොටස සිද්ධ වෙන්නේ. හරි. ඉතින් ටික ටික කියමු. දැන් අපි මාස දෙකක් මේ ළමයි පන්ති පටන් අරගෙන. ඒතකොට අපි පසුගිය මාස දෙක ඇතුළත ඔයාලම කල්පනා කරන්න පළවෙනි පාඩමත් එක්ක අපි ඉගෙන ගත්ත දේවල්, කතා කරපු දේවල්, අප්ඩේට් වෙච්ච දැනුම. ඒතකොට උදේ පාන්දර නැගිටලා 8ට පන්තියට සහභාගී වුණාට කවදාවත් මේ දේවල් අපතේ ගිහිල්ලා නැහැනේ. උදේ පන්තියට එනකනුත් ඕගොල්ලන්ට මම ළමයි මොකක් හරි ඵලදායි දෙයක් තමයි දාන්නේ. වීඩියෝ එකක් දැම්මත් මේ සින්දුවක් දැම්මත් ඒ දේ තුලින් මොනවා හරි දෙයක් ගන්න පුළුවන් දෙයක් මම දාන්නේ. හරිද? අද නම් ලොකුවට දාන්න උන්නේ අපද එක වීඩියෝ එකනේ ඔයාලා බැලුවේ. මම අඩු ගානේ මොටිවේෂන් වීඩියෝ එකක් හරි දානවා. දාලා ඉවර වෙලා ඔයගොල්ලන්ට ඒකත් එක්ක මොනවා හරි දැනුමක් ලබා ගන්න විදිහටයි කරන්නේ. පොතක් හරි ටියුට් එකක් හරි එවුවොත් ඒ ටියුට් එකෙත් මොනවා හරි කියවන්න දානවා. ඔයගොල්ලන්ට මතකද පළවෙනි ටියුට් එක උනත් පෙරලලා බැලුවාම ඇතුලේ ආටිකල් තියෙනවා. නේද? ඩාර්ක් වෙබ් එක ගැන තියෙනවා, රොබෝලා ගැන තියෙනවා. එහෙම තමයි දෙන්නේ. හැම ටියුට් එකක්ම එහෙමයි. මමත් ඔයාලට කිව්වා ඔයගොල්ලන්ට පුළුවන් නම් ආටිකල් හදලා එවන්න. මම ඊගාව ටියුට් එකට ඒ ටික දාලා දෙන්නම්. තාම වෙනන්නේ නැහැ කවුරුවත්. නේද? කාට හරි පුළුවන් ආටිකල් එකක් හදලා දෙන්න. මම ඩිසයින් කරන්නම් ඒක. ඔයගොල්ලන් තියෙන විස්තර ටික හොයලා මට දෙන්න. ඔයා හැදුවා කියලා. ඔයාලට තියෙන ඉන්ටර්නෙට් එකේ රිසර්ච් කරලා යම් මාතෘකාවකට මොන හරි කරුණු ටිකක් එකතු කරලා දෙන්න. ලස්සනට ගලපලා වර්ඩ් වලින් එවුවනම් හරි. එතකොට මට ටික ළමයි ඩිසයින් කරලා ටියුට් එකට දාන්න පුළුවන්. හරි. ඉතින් ඒ වගේ වැඩ කොටසක් එක්ක ලොකු වැඩ කොටසක් එක්ක තමයි යන්නේ. මොකද මේක හුදෙක් ළමයි මේ සාමාන්‍ය A level විෂයක් කරගන්න මම කැමති නෑ. නිකාම් A level විෂයක්. ඕගොල්ලෝ එනවා පන්තියට අහගෙන ඉන්නවා යනවා. එහෙම ඉගෙන ගන්න එක හරිය නීරසයි. එහෙම කරන්න බෑ. ඉතින් මේක ප්‍රැක්ටිකල් එකක් එක්ක හැමෝම හරි ආසාවෙන් මේක කරගෙන යන්න ඕනේ.
හරි motherboard එක මම මෙහෙම කරන්නම් ළමයි මම පොඩක් මේ black and white නැතුව motherboard එකක් ගන්නම් මේ color එකක් හරි අපිට දැන් මෙතනදී මම ලොකෝ motherboard එක ගැන කතා කරන්නේ නැහැ අපි දැන් අර ප්‍රධාන වශයෙන් මේ තාමත් කතා කරන්නේ කම්පියුටර් එක ළමයි දෘඩාංග. ඉතින් මම ඔයාලට කිව්වා පරිගණකයක දෘඩාංග කියලා කියන්නේ අතින් අල්ලන්න පුළුවන් දේවල් නේද? පරිගණකයට සම්බන්ධ වෙලා තියෙන PVSට පේන. හරිද? PVSට පේන. ඒතර අපි ඒකදී කිව්වා ඔයාලට seen by the natural eye. Seen by the natural eye and thing that can be touched. අතින් අල්ලන්න පුළුවන් physically. හරි. එතකොට ළමයි PVSට පෙනෙන භෞතික වතින් ස්පර්ශ කළ හැකි සියලුම කොටස් දෘඩාංග වෙනවා. මේ තියෙන දෘඩාංග. එතකොට මේ දෘඩාංග වල ළමයි එකක් තමයි motherboard එක කියන්නේ. එතකොට මේ motherboard එකට සම්බන්ධ වෙන එක්කෙනෙක් තමයි CPU එක, processor එක, මොළය, RAM එක. RAM එක කිව්වම අපි ගොඩක් වෙලාවට කියනවා මේක නිකන් අපේ හිත වගේ. ඒතර optical drive කියන්නේ ළමයි අපි CD DVD දාන්න එක්කන. hard drive එක, ඒතර CPU heat sink එක කියන්නේ මෙන්න මේ CPU processor එක ළමයි cool කරන්න, නිමන්න අපි හයි කරන CPU heat sink එක. floppy drive එක නම් දැන් මේ වෙනකොට ළමයි බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. floppy disk කියන drive එක නැහැ. ඊට පස්සේ system එක cool කරන fan unit එක. ඉතින් අද ළමයි මේ system cooling fan ඔයගොල්ලෝ දන්නවනේ RGB කියලා ඇවිල්ලා පාට පාට light පත්තු වෙන fan modules ටිකක් නේ තියෙන්නේ. ඉතින් ඊගාවට power supply unit එක. ඉතින් power supply unit එකෙන් තමයි සම්පූර්ණම මේ පරිගණකයට මේ power එක විදුලිය ලබා දෙන්නේ. ඉතින් මෙන්න මේච්චරයි ළමයි කම්පියුටර් එක තියෙන්නේ. මේ ටික එකට කැටි කරලා මේ ටික සම්බන්ධ කරාම Tamanට පරිගණකයක් නිර්මාණය වෙනවා. ඉතින් මේ ඔක්කොම හයි කරන්නේ motherboard එකට. මෙන්න මෙයාට. හරි. ඉතින් motherboard එකක් අපි මේ විදිහට ගත්තොත් motherboard එකක තියෙන ප්‍රධාන කොටස් ටික අපි අඳුර ගන්න ඕනේ. හරිද? motherboard එකක තියෙන ප්‍රධාන කොටස් ටික. motherboard එකක් ළමයි ගත්තාම දැන් මේක අපි හොඳටම කතා කරමු අපි hardware පාඩමේදී. මොකද අපිට දෙවි පාඩම hardware. ඒතර දෙවෙනි පාඩම hardware එකේදී අපිට මේක හොඳ අප්ඩේට් එකක් ගන්න පුළුවන්. දැනට ළමයි අපි මෙහිම බලාගමු. හරි ඒකේ කොටසයි තියෙන්නේ. මම හිතන හොඳට තියෙනවානේ. හරි මේකෙත් පේනවනේ මෙන්න මෙහෙම බලමු. මේකේ හොඳට පේනවා. open new tab. හරි. motherboard ළමයි දැන් නම් විවිධාකාර motherboard අපිට දකින්න හම්බ වෙනවා. මව්පුවරුව. සිංහලෙන් කියනවා මේකට මව්පුවරුව. ඉතින් මේක ගැන ගොඩක් අය දන්නවා. නමුත් මේ වෙනකොට ළමයි මේ motherboard එක මව්පුවරුව කියන එක තමයි පරිගණකයක තියෙන ප්‍රධානම කෙනා. මොකද මේක ඇතුලේ තමයි ළමයි මේ කියන හැමදේම සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේ කියන මව්පුවරු ළමයි ලෝකයේ විවිධ කම්පැනි නිෂ්පාදනය කරනවා. හරිද? ඔව් ලැප් වල ප්‍රොසෙසර් එක ගලවන්න බෑ. ඒක බෝඩ් එකටමයි එන්නේ. සමහර ඒවා ගලවන්න පුළුවන් ඒවා එනවා. ඒක හීට් කරලා ගලවන්න ඕනේ පුංසි. හීට් කරලා ගලවන්න ඕනේ නිකන් ගලවන්න බෑ. එතකොට මම මේ කතා කරන්නේ ලැප් එකක තියෙන motherboard එකක් නෙවෙයි ළමයි ලැප්ටොප් එකක තියෙන motherboard මේ විදිහට නෙවෙයි එන්නේ. ඉතින් අපි ලැප්ටොප් වලට යන්න කලින් ඉස්සෙල්ලාම ඩෙස්ක්ටොප් කම්පියුටර් එක motherboard එකකට යන්න ඕනේ. අර කම්පියුටර් එක. හරි hard drive එකට RAM card එකක් වගේ card එකක් එනවනේ. hard drive එකට ඔව් ඒව ඉස්සරහට කියලා දෙනවා ඔක්කොම පුංචි. දැන් අද hard එක ඔයාලා දකින්න physical hard එකක් විදිහට නෙවෙයි එන්නේ. හරිද? අද hard එන්නේ ළමයි SSD NVMe කියලා. right මම ඔයාලට NVMe එකක් පෙන්නන්නම්. මේ තියෙන්නේ දැන් අලුතෙන්ම වෙළඳපළට එන ළමයි hard. මේ තියෙන බලන්න හරියට RAM එකක් වගේ. හරියටම RAM එකේ size එක. මේ බලන්න මෙන්න මෙතන තමයි මේ slot එක තියෙන්නේ. මේවා අද අලුතෙන් එන motherboard වලට සහ laptop වලට. මේ තියෙන laptop එකකට ළමයි මෙන්න මේ විදිහට තමයි මේක plug කරන්න තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්න මේක lap එකකට සම්බන්ධ වෙන විදිහ. හරි. මෙන්න මේ විදිහට මේ පැහැදිලි වෙන්නේ නැහැ නේද? ෆොටෝ එක ක්ලියර් වෙන්නේ. හරි මේ තියෙන්නේ. දැන් අර අපි ළමයි මෙච්චර කල් දැකලා තියෙන්නේ හරි විශාල ප්‍රමාණයේ hard drive. දැන් මම ඔයාලට එකක් පෙන්නන්නම්.
දැන් මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් වලට එන hard drive එක. දැන් ඉස්සර ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් වලට ආවේ මෙච්චර විතර විශාල ප්‍රමාණයේ hard drive. හරිද? මම ඉතුරු බට් එකක් ගේ හරි මම ඉතුරුටත් ඔයාලට ඒතර ෆිසිකලි පෙන්නන්නම්. එතකොට දැන් හරි මෙන්න මේ විදිහට ඔයාලට මේ හાર્ඩ් එකක් ඉතින් අපි පස්සේ බලමු. දැන් මේ හાર્ඩ් එකෙත් ඉතින් හැමදේම තියෙන්නේ මෙන්න මේකේ. මේ කොළ පාටින් පේන සර්කිට් එකේ ළමයි. මොකද මේක ඇතුලේ අපිට ගැලවුවාම තියෙන්නේ සුදු පාටට ඩිස් එකක්. CD එකක් වගේ මෙහෙම ඩිස් එකක්. ඔය ඩිස් එක ඇතුලේ තමයි හැමදේම ගබඩා වෙන්නේ. හරිද? ඒවත් වෙනම කතා කරනවා. මේ හાર્ඩ් එකක් ගැන ළමයි වෙනම අපි කතා කරනවා දෙවෙනි පාඩමේදී. මේ හાર્ඩ් එක වෙනම අපි කෑලි වලට ගලවලා මේකේ ඩිස් ටික වෙනම අරගෙන මේ ඩිස් එකකට දත්ත තැම්පත් වෙන්නේ කොහොමද? හරිද? ඒ දත්ත තැම්පත් වෙන ආකාර කොහොමද? ඒ හැම දෙයක්ම. මොකද මේ ඩිස් එකේ ළමයි දෙපැත්තම දත්ත ගබඩා වෙනවා. හරිද? එතකොට දැන් මේ ඩෙස්ක්ටොප් හાર્ඩ් එක මේ ඊගාවට මෙන්න මෙහෙම ලැප් හાર્ඩ් එක කොහෙද කියලා බලන්න. ඔයා මම එකපාරට මේ හાર્ඩ් ඩ්‍රයිව් එකක් ගැන අහපු හින්දා මේ මතක් වුණේ. මගේ මේ පෝටබල් හાર્ඩ් එක තියෙනවා. මේ පෝටබල් හાર્ඩ් එක එකපාරටම කොහේ අතුරුදහන් වෙලාද දන්නේ නැහැ ළමයි. හරි කමන්නේ. හරි මම මේ ඔක්කොම ඔයාලගේ මේ ප්‍රැක්ටිකල් වලට දෙන දේවල්. දැන් මේ මදර් බෝඩ් එකක් අල්ලලා බලන්න ඕනි ළමයි. හරිද? මේ මදර් බෝඩ් එකක් මෙහෙම අල්ලලා බලලා මේවා මේ මොනවද කියලා මෙහෙම මේක කරන්නේ නැතුව මේක කරලා වැඩක් නැහැ. හරි ඉතින් මේ හાર્ඩ් එකක් ඇතුලේ මෙන්න මේ විදිහට ඩිස් එකක් තමයි තියෙන්නේ ළමයි. මේ ඩිස් එකේ දෙපැත්තම print වෙනවා. ඒ කියන්නේ මේ ඩිස් එක මෙන්න මෙහෙමයි එන්නේ. හරිද? මේ ඩිස් එක දැන් මෙහෙම එක පැත්තක් මේ මැදම ළමයි සිදුරක් නෑ මේ CD එකක්. මේ විදිහට අනිත් පැත්ත හැරෙවුවමත් ඒ පැත්තත් දිලිසෙනවා නේ. ඉස්සර චූටි CD එකක් හම්බුණා කියන්නේ මේකෙන් භාගෙ. මේකෙන් භාගෙ CD තියෙනවා. ඒ කියන්නේ මේ CD එකේ ඔයාලා CD ROM එකක් එළියට මෙහෙම ගත්තට පස්සේ ඒක ඇතුලේ ඩිස් එක දාන්න තැටි දෙකක් තියෙනවා. එකක් මේ ලොකු එක අනිත් එක භාගෙ එක. හරි ඒක තමයි චූටි CD එක. චූටි CD එක පෙන්නන්න තිබ්බා. හොයන්න ඕනේ. මේ මල්ල ඇතුලේ ඔක්කොම හොයන්න ඕනේ. හරි ඉතින් තව ඔක්කොම තියෙනවා කියලා දෙන්න. මේවා පෙන්නන්න මේවා දැකලත් නැහැ මේවා මොනවද කියලා. මේ TV කාඩ්. ඒ කියන්නේ ළමයි කම්පියුටර් එකකින් TV බලන්න ඉස්සර මේ වගේ යුනිට් එකක් තිබ්බා. රයිට් මේක තමයි TV කාඩ් එක කියන්නේ මේවා. TV එකේ ජැක් එක තියෙනවා. මෙන්න මේ විදිහේ ජැක් එකක් ඔයාලා දැකලා තියෙන TV එකට ගහන්න. හරි. ඉතින් මේවා දැන් Windows 10 වලට එහෙම මේවා වැඩ කරන්නේ නැහැ. නෙට්වර්ක් කාඩ් එන්නේ පරණේවැ. පරණේවැත් නෙට්වර්ක් කාඩ් ආවා. නෙට්වර්ක් කාඩ් තියෙනවා. හරි. ඉතින් දැන් ඔන්න මේ වගේ RAM මේ වගේ hard මේ NVMe කියන hard. දැන් මේවා ළමයි දැන් මේකට SSD කියන එකේ තේරුම තමයි super solid drive. SSD කියන්නේ super solid drive. ඒ කියන්නේ මේක හරිම වේගවත්. හරිද? මේක හරිම වේගවත්. ඉතින් දැන් අර සාම්ප්‍රදායික hard එක වෙනුවට SSD ආවා. ඊට පස්සේ SSD එකෙන් පස්සේ දැන් NVMe කියලා SSD එකක් එනවා. මේවා ළමයි හරි ගණන්. දැන් උදාහරණයක් විදිහට දැන් මේ જાතිය hard එක 1 tera එකක් ගන්න පුළුවන් රුපියල් 6000කට විතර. හරිද? මම නිකන් ගණන් කියන්නේ. හොඳේ. එතකොට ලැප්ටොප් එකක තියෙන hard එකක් හරිද? ලැප්ටොප් එකක තියෙන hard එකක් මෙන්න මේ මම මෙතන නිකන් ලැප්ටොප් hard පෙන්නන්නම්කෝ ලැප්ටොප් හරිද? ලැප්ටොප් එකක hard එකක් තමයි ටිකක් මීට වඩා පොඩි. රයිට්? මෙන්න මේ වගේ සමයි ලැප්ටොප් එකක hard එක. මේකෙන් භාගයයි. මේ විදිහමයි මේකෙන් භාගයයි. හරිද? ඔයාලා පේන ඇති size එක ළමයි. මම නිකන් ඒක අතයි ලැප් එකයි වගේ හරි මෙන්න මෙහෙම ගත්තොත් මේ තියෙන්නේ. ඒකට පොඩි ළමයි. දැන් සාමාන්‍යයෙන් මේ වගේ 1 tera hard එකක් වෙනවා 11000ක් විතර. දැන් ranges බලන්නකෝ. desktop hard එකක 1 tera එකක් රුපියල් 6000ක් විතර වෙනවා. ලැප්ටොප් එකක hard එකක් වෙනවා ළමයි සාමාන්‍යයෙන් 11000ක් විතර. ඊට අඩුවටත් තියෙනවා. දැන් නම් ඉතින් වෙළඳපොලේ තියෙන මිලත් එක චුට්ටක් ගන්න. SSD විතරක් එන NVMe නැතුව ළමයි SSD hard එකක් එනවා. මෙන්න මෙහෙම. මේ තියෙන SSD විතරක් එන hard එක. දැන් මේක NVMe එන එක. මේ තියෙන SSD එක. හරිද?
හරිද SSD තියෙනවා පෙන්වන්න විදිහක් නැහැ දැන් ලැප් එකට ගහලා තියෙනවා. එතකොට මේ එන 1 tera SSD එකක් සාමාන්‍යයෙන් වෙනවා රුපියල් 50000ක් විතර. මට හරියටම මිල ගණන් මතක නැහැ. අපි ඕනනම් SSD hard 1 TB ශ්‍රී ලංකන් ප්‍රයිස් එහෙම බලමු. මොකද ඔයාලා මේ හાર્ඩ්වෙයාර් කොටසනේ අපි මේ ඉන්නේ ළමයි. ඉතින් හાર્ඩ්වෙයාර් කොටසදී අපි පොඩි දලා අවබෝධයක් ගමු. මේ වගේ ඒවැ මිල ගණන් කොහොමද කියලා. හරිද? අපි නිකන් බලමු 1 tera එකක hard එක මිල SSD එක මිල. ඒතර ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මේවා කීයක් වෙනවද කියලා. හරි. දැන් මේ තියෙන්නේ 500 එහෙම මේ මම පෙන්නපු ඒවා. මේ දරාස් එකේ මම පෙන්නපු ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් තියෙනවා ළමයි ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් වල hard මේ 500 3500යි. මේ 1 tera 9000යි. එතකොට මේවා එම් hard. ඊට පස්සේ අපි ගත්තොත් SSD එක SSD hard disk එකක් තියෙනවා 1 TB. මේක ගණන් පෙන්නලා නැහැ නේ. හරි දරාස් එකේ නේ. හරි මෙතන පෙන්නනවා SSD 256 නම් 10000යි. එතකොට NVMe එක තියෙනවා 1 tera 59000යි. හරිද 1 tera එක ළමයි NVMe මේ බලන්න 59000යි. එතකොට රුපියල් 9000ක් දීලා 6000ක් දීලා මේ 1 tera hard එකක් ගන්න පුළුවන් එකම ඒ data ටික දාන්න ළමයි NVMe එකක් ගන්න යනවා 59000ක්. පැහැදිලිද? මම මේ නිකම් මේ ගණන් කියන්නේ මේ සයිට් වල තියෙන. දැන් කොහොම මේ ගණන් වෙනවද මම දන්නේ නැහැ. හරිද? මේ තියෙන 500 එකක් 16500යි NVMe. හරි. එතකොට දැන් මේ 2 teraම තියෙනවා ළමයි external hard එක. laptop වලට උනත් ගහන්න පුළුවන් portable hard එකම 2 tera 17000කට. මේ දැන් මෙතන තියෙන 1 TB 13500යි. හරි. ඉතින් ඔන්න වගේ මිල ගණන් තමයි ඔය තියෙන්නේ මේ කතා කරන අපි පරිගණකයක තියෙන ළමයි ඔය hard drive එක ගැන. හරි. මම ඒකයි අර හැමෝටම යෝජනා කරන්නේ දැන් ඔයාලගේ desktop laptop computers ගොඩක් අය slow කියනවනේ. ඉතින් ළමයි computer එකක් slow වෙන්න බලපාන ප්‍රධානම හේතු වලින් එකක් තමයි දැන් ඔයාලට පුළුවන් task manager ගිහිල්ලා මේ විදිහට computer ඔයාගේ disk එක බලන්න. ගොඩක් අයගේ දැන් මගේ main disk එක මේකනේ. ගොඩක් අයගේ ළමයි මෙන්න මේ disk එක ඔයා මෙහෙම වැඩ කරේ නැතත් මේක ළමයි ගොඩක් උඩට යනවා. 150ට වඩා උඩට යනවා. මම හිතනවා ගොඩක් අයට අත්දැකීම් ඇති කියලා. සමහරුන්ගේ ඩිස් එක හැම වෙලේම තියෙන්නේ 100 percentage එක 100. එහෙනම් අපිට බලන්න. ඒ කියන්නේ ළමයි ඔයගොල්ලෝ ගාව තියෙන SSD හරි NVMe හරි නම් ඔක වෙන්නේ නැහැ. normal hard එකක් නම් අපි කියන්නේ HDD එකක් නම් මෙතන වැටෙනවා ළමයි HDD කියලා. එතකොට මෙතන තියෙන වගේ HDD එකක් නම් මේ hard එක උඩට ලොකුවටම යනවා. එහෙම යනවා කියන්නේ ඔයාගේ කම්පියුටරේ slow වෙනවා කියන එක. හරි ඔය කියන්නේ නිකන් තිබුණත් 90 ගණන් වලට යනවලු. මොකද ඔයාගේ HDD එකට ස්පීඩ් මදි. RAM එකට ළමයි මේ දත්ත ටික වේගයෙන් එවන්න. RAM එකට දත්ත ටික වේගයෙන් එවන්න බැරි හින්දා ඔයාගේ කම්පියුටරේ slow වෙනවා. ඔයා කොච්චර ලොකු RAM එකක් දැම්මත් හරිද? හොඳ ප්‍රොසෙසර් එකක් තිබ්බත් වැඩක් නැහැ. මොකද පරිගණකයකදී ළමයි දත්ත ටික මේ කියන hard එකත් එක්කනේ වේගයෙන් ගමන් කරන්නේ. අපි දැන් මම එකයි කිව්වේ මේක දෙවෙනි පාඩමේදී තමයි හොඳටම තේරෙන්නේ. ඉතින් ඒ වෙලාවට ඔයාට පුළුවන් ළමයි ඔයාගේ hard එක එහෙම තියෙද්දි ඔයාට පුළුවන් 2x6 වගේ SSD එකකට යන්න. හරිද? 2x6 වගේ SSD එකකට ගිහිල්ලා ඔයා පොඩ්ඩක් වියදම් තමයි රුපියල් 10000ක් වගේ යනවා. නමුත් පුළුවන් නම් SSD එකක් ගහගෙන ඒකට Windows දාගන්න. ඊට පස්සේ දැන් ඔයාලට පේනවාද දැන් මම මේ Zoom එක දාගෙන තියෙනවා. මගේ කම්පියුටරේ මේ විදිහට මොනිටර් 3ක් කනෙක්ට් වෙලා තියෙනවා. එතකොට මේ browsers වැඩ කරනවා. මේ බලන්න මගේ RAM එක දැන් GB 7.5ක් වෙනකම් භාවිතා වෙලා තියෙනවා. එතකොට processor 133ක් විතර මේ වෙනකොට භාවිතා වෙනවා. හැබැයි මගේ hard එකක්වත් බලන්න ළමයි මේ වෙලාවේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඔක්කොම තියෙන්නේ 0% නේද? ඒකට හේතුව තමයි SSD තියෙන්නේ. මේ ඔක්කොම මේක නම් SSD එකක්, මේක නම් NVMe එකක්. ඒකට මම ලැප් එකටම ආපු එකක් මේක මේ C එක NVMe එකක්. මේක SSD එකක්. හරිද? SSD එකේ NVMe කුයි තියෙන්නේ. නමුත් ඒ තියෙන වේගයත් එක්ක ළමයි යන්නේ 100ට. කවදාවත් යන්නේ නැහැ. එකෙන් දෙකෙන් ෂේප් වෙලා වැඩේ වෙනවා. ඒ නිසා තමයි පරිගණකයේ ස්පීඩ් වෙලා තියෙන්නේ. හරි. ඉතින් ඔන්න එක ට්‍රික් එකක් ඔන්න අද කිව්වා. ඔයාලගේ පරිගණකයේ හાર્ඩ් එක පොඩ්ඩක් අවබෝධයෙන් බලන්න. දැන් කම්පියුටර් එක අලුතෙන් ගත්ත ගමන් හොඳට ස්පීඩ්. කම්පියුටර් එක. හැබැයි ළමයි කම්පියුටර් ටිකක් කල් යනකොට ස්පීඩ් එක අඩු වෙන්න හේතුව හાર્ඩ් එක තුල තියෙන බෑක් සෙක්ටර්ස්. ඒ කියන්නේ ඩිස් එකක්. මේව ඇතුලේ තියෙන ඩිස් එකක්. මේ ඩිස් එක ටික කාලයක් ඇද්දි ඩැමේජ් වෙනවා. ඔයා කම්පියුටරේ වැඩ කර කර ඉද්දි ළමයි කරන්ට් එක ගියොත්, පවර් කට් එකක්, පවර් ෆේලියර් එකක් ආවොත් මේ ඩිස් එක ඩැමේජ් වෙනවා. ඩිස් එක ඩැමේජ් වෙන තමයි පරණ කම්පියුටර් ළමයි අර ඔන් කරාම කර ගාලා ශබ්ද එන්නේ. ඔන් කරාම කර ඒ සද්ද එන්නේ මේ ඩිස් එකේ ඩැමේජ් එක.
ඊට පස්සේ මේ ඩිස් එක ළමයි ගොඩක් ඩැමේජ් වුණොත් ඒ ඩිස් එක තියෙන තැනින් ඩේටා එකක් අපි ගත්තොත් ඩැමේජ් එක තියෙන තැනින් ඩේටා එකක් ගත්තොත් කම්පියුටර් එක පාට ළමයි රීස්ටාර්ට් වෙන්න ගන්නවා බ්ලූ ස්ක්‍රීන් එරර්ස් එනවා එක්ක පාට ඔෆ් වෙලා යනවා හොයා ගන්නවත් බෑ ඔය ඉස්සර කාලේ ගොඩාක් අපිට ඉතින් අත්දැකීම් තියෙනවනේ ළමයි වෙච්ච ගැටලු හැබැයි ළමයි මේ හાર્ඩ්වල SSD වල ඩිස් එකක් නෑ ළමයි මේවා ඩිස් එකක් නෑ හරිද මේවා තියෙන චිප් එකක් මේ බලන්නකො චිප් එකක් ඉතින් චිප් එකක් අස්සේ ළමයි එරස් වෙන්නේ නැහැනේ නේද මේ තියෙන චිප් මේ චිප් එක ඇතුලේ තමයි දත්ත කබඩා වෙන්නේ හැබැයි මෙහෙමයි NVMe ගහන්න බෑ පරණ කම්පියුටර් වලට ඔයාගේ පරණ ලැප් එකට පරණ කම්පියුටර් වලට NVMe ගහන්න බෑ හැබැයි SSD ගහන්න පුළුවන් මේක පුළුවන් තමයි මොකද මේක ගහන්න තියෙන්නේ ඔයාගේ අර තියෙන hard slot එකටම තමයි හරි තව එකක් කියා දෙන්නම් දැන් සමහර අයගේ SSD ගහන්න බෑනේ ළමයි hard එකක් තියෙද්දි කම්පියුටරේ ඔව් එතකොට කන්වර්ට් කරන්න වෙනවා අන්න එතකොට ඔයාගේ කම්පියුටරේ තියෙනවා නම් CD ROM එකක් පැහැදිලිද ඔයාලගේ කම්පියුටරේ නෙවෙයි ලැප්ටොප් එකේ ඔයාලගේ ලැප්ටොප් එකේ තියෙනවා නම් ළමයි CD ROM එකක් ඒගොල්ලන්ට පුළුවන් CD ROM එක අයින් කරලා හරිද CD ROM එක අයින් කරලා CD ROM එක තියෙන තැනට SSD එකක් හයි කරන්න පුළුවන් හරි ඉතින් මේ තියෙන්නේ HDD එකේ SSD එකේ වෙනස ළමයි බලන්න normal hard disk එක තියෙන්නේ සම්පූර්ණයෙන්ම මම මේ පින්තූරේ දානවා group එකට දැන් හරිද මේ hard එකේ සම්පූර්ණයෙන්ම තියෙන disk එකක් මේ disk එක තමයි කියවන්නේ ළමයි මේ අතෙන් එතකොට SSD එකක් අස්සේ තියෙන සම්පූර්ණම chip එකක් ඉතින් මේ ටෙක්නොලොජි ගැන අපි ඉස්සරහට ඉගෙන ගමු මොකද ඔයාලා හොඳ අප්ඩේට් එකක් මේවෙන් ලබන්න ඕනේ ඉතින් මේවා සිලබස් එක නෙවෙයි සිලබස් එකේ ඕවා නෑ ළමයි හරිද සිලබස් එකේ SSD උගන්නන්න NVMe උගන්නන්න කියලා නැහැ නමුත් අපි ඒක ඉගෙන ගන්න ඕනේ මොකද අද සමාජයේ තියෙන එළියට ගියාම මේ දේවල්නේ හරි ළමයි
කරන්ට් එක ගියා. අපි කොහොමත් හොද දෙයක් කරනකොට ඉතින් හැමදාම මොහොම බාධා එනවනේ. ගිහිල්ලා ජෙනිය දාන්න කලින් කරන්ට් එක ආවා. හරි. ආවට ආපු ගමන් කනෙක්ට් වෙන්න බෑ ළමයි. මොකද මේ රවුටර් එක කනෙක්ට් වෙලා WhatsApp කනෙක්ට් වෙලා Zoom ටික රීකනෙක්ට් වෙනකොට ආයෙ ලොකු වෙලාවක් යනවා. අර කරන්ට් එක ගිහිල්ලා ඔන්නුනත් ගිහින් ආවත් මේ අපිට වේගින් ලොග් වෙන්න බෑ. හරි. එහෙනම් අපි දැන් මේ කතා කර හිටියේ SSD කියන කාරණා දෙක ගැන. SSD HSD NVMe. එතකොට අපිට දැන් hard drive තුනකට අපිට යන්න පුළුවන්. මම නිකන් නම් තුන ලියන්නම් ඕගොල්ලෝ SSD ගහන්න බැරි ලැප් නෑ. SSD ගහන්න පුළුවන් ඕනි එකට. එහෙම බැරි නෑ. බැරි නම් මට කියන්න මම ගහලා දෙන්නම්. හරි. මේ තියෙන නිකන් ඕගොල්ලන්ට දාලා අදහසක් ගන්න. දැන් අපි බේසික් ගත්තොත් පරණම hard වලට අපි කියන්නේ ළමයි HDD. hard disk drive, right? hard disk drive. ඔක තමයි normal අපේ පරණම එක. පස්සේ ලෝකෙ දියුණු වෙනකොට ඔන්න එනවා SSD. super solid drive. right? super solid drive. ඊට පස්සේ SSD plus එකක් එනවා. ඒකෙම අප්ඩේට් එක ළමයි NVMe කියලා කොඩියට ලියා ගන්න. NVMe කියන එක. අපි NVMe කියන එකේ NVMe කියන එකේ තේරුම චුට්ටක් බලමු. මේ තියෙන දැනට තියෙන එතකොට ළමයි ප්‍රධාන hard disk වර්ගීකරණ තුන. මේක මේ අපි ප්‍රශ්නයක් අහපු නිසා තමයි මේක ඇදිලා ආවේ. හරිද? අපි motherboard එකට ආයෙ යමු. NVMe කියන අකුරු ටිකේ තේරුම ගත්තොත් හරි. non volatile memory. හරි. ME sorry තමයි E අකුරු තමයි මේ පොඩියට ලියන්නේ. මට මිස් වුණා. NVMe express කියන එක non volatile. non volatile memory කියන්නේ දෙවෙනි පාඩමේ ඕගොල්ලන්ගේ second කොටස. දෙවෙනි පාඩමේ part 2. එතකොට ඔයාලගේ second lesson එකේ part 2 එක විදිහට අපි ළමයි volatile memory කියලා වෙනම ටියුට් එකක් කරනවා. අපි ඔකට කියන්නේ සිංහලෙන් නශ්‍ය මතකය. හරිද? නශ්‍ය මතකය අපි වෙනම ඉගෙන ගන්නවා. එතකොට එතනදී ඉගෙන ගන්න පුළුවන් ඔයාලට ඔය දේවල් ටික ඔක්කොම. කම්පියුටර් වල අලුත්ම අප්ඩේට් එක අපි ඉගෙන ගන්න එතනදී. NVMe කියන්නේ non volatile. ඒ කියන්නේ නශ්‍ය නොවන මතකයේ විදිහට තමයි ගන්නෙ. ඔයාලගේ ලැප් එකේ තියෙන SSD hard නෙවෙයි පරණ ඒවා. අලුත් ඒවා SSD hard එකක් තියෙනවා නම් මෙන්න මෙතන වැටෙනවනේ. හරිද? ටාස්ක් මැනේජර් ගියාම hard එකේ මෙතන SSD කියලා වැටෙනවා. මේ වැහලා තියෙන්නේ මගේ බලන්න SSD කියලා. ඔයාගේ තියෙන HDD එකක් නම් මෙතන HDD කියලා වැටෙනවා ළමයි. එහෙම තමයි සෙනුජ තමන් එක බලාගන්නේ. එතකොට ඔයාලගේ කම්පියුටරේ CD-ROM එකක් ගහන්න නැත්තම් දැන් CD-ROM නැතිව වෙනවනේ. CD-ROM නැහැ. අලුතෙන් එන ගොඩාක් ලැප් වලට CD-ROM නැහැ. CD-ROM නැත්තම් එහෙනම් කරන්න වෙන්නේ ඔයාගේ තියෙන hard එක අයින් කරලා SSD එකක් ගහන්න පුළුවන්. තියෙන hard එක අයින් කරන්න ඕනේ. නැත්තම් ඉතින් portable ගහන්න වෙන්නේ. ඉතින් අපිට ඒ වෙලාවට කරන්න පුළුවන්. තියෙන hard එක ළමයි portable කරගන්න. රුපියල් 1000 යන්නේ යුනිට් එකට ඒක එළියෙන් USB හරහා ගහන්න පුළුවන්. ඊට පස්සේ තිබ්බ තැනට SSD එකක් ගහගන්න. හරිද? නැත්තම් ඉතින් Pi12 වගේ SSD එකක් එකපාරම හයි කරගන්න පුළුවන් නම් ආයි තියෙන hard මුකුත් ඕනේ නැහැ. තියෙන hard එක ළමයි portable කරගන්න. ඔයාලට එහෙට මෙහෙට අරගෙන යන විදිහට data. CDE කියලානේ තියෙන්නේ. CDE කියලා. CDE කියන්නේ මොනවද? CDE hardware එහෙම ඉන්නවත් නෑනේ නම ඉන්ටර්නෙට් එකේ CDE කියලා. CDE කියලා hardware වෙනවා. right. දැන් එතකොට ඔන්න hard disk කතාව ඉවරයි. දැන් එතකොට motherboard එකට අපි ආපහු එමු ළමයි. ඉතින් motherboard එකකදී දැන් desktop motherboard එකකදී මේ ජාතිය motherboard එකකදී හරිද? මේ ජාතිය motherboard එකකදී හරි මේක මෙහෙම තමයි පෙන්නන්නේ. හොඳට බලන්න හැකියි.
හරි. මේ જાතිය මදර්බෝඩ් එකක දැන් අපිට ප්‍රොසෙසර් එක දැන් මම මෙතනත් ඔයාලට පෙන්නන ඕන. මේක තමයි දැන් මේ ඩිස්ප්ලේ එකේ තියෙන්නේ මෙතන තමයි ළමයි මොළය. අපි හයි කරන CPU එක. එතකොට මෙතනත් CPU එක හයි කරන්න තමයි මේ මෙන්න මේ කොටස. මේ තියෙන්නේ. මේ කොටස ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ කොටසේ අපිට මෙතන ලොක් එක තියෙනවා මේක සම්බන්ධ කරගන්න. මේ ලොක් එක මෙහෙම අයින් කරලා මේක එලියට අරගෙන මෙන්න මෙතනට තමයි ළමයි මේ පින් ටිකට සෙට් වෙන්න ප්‍රොසෙසර් එක හයි කරන්නේ. මම ප්‍රොසෙසර් එක පෙන්නන්නම් පස්සේ ඊට පස්සේ ප්‍රොසෙසර් එක හයි කරලා මේක නැවත මෙහෙම වහලා මෙතනින් ලොක් කරන්න ඕනේ. එතකොට හොඳටම තද වෙන්නේ. ඊට අමතරව දැන් ඔය විදිහට ඔය ප්‍රොසෙසර් එක හයි කරන කෑල්ලෙන් දැන් මේ මදර් බෝඩ් එකට මොලේ ඔය විදිහට හයි කරන්න පුළුවන් නේ. ඉතින් මෙන්න මේ කොටසට අපි කියනවා ළමයි නෝත් බ්‍රිජ් එක කියලා. හරිද? ඒ කියන්නේ දැන් කම්පියුටර් එක මෙහෙම කොටස් දෙකක් තියෙනවා. හරිද? මේ විදිහට කම්පියුටරේ කොටස් දෙකක්. දෙක මොනේ පෙන්නන්න ඕනේ. හරි මෙහෙම. හරි. කොටස් දෙක. එතකොට මෙන්න මේ කොටස මේ උඩම තියෙන එක උතුරු පැත්තනේ. අපි මේ මදර් බෝඩ් එක උඩ උස අතට හදාගත්තොත් මෙන්න මෙහෙම. හරිද? මෙන්න මෙහෙම උස අතට හදාගත්තොත් උඩින්ම තියෙන කොටසට අපි කියනවා නෝත් බ්‍රිජ් එක. ඒ කියන්නේ උතුරු කොටස. උතුරු කොටසේ තමයි ළමයි මොලේ තියෙන්නේ. එතකොට මේ මදර් බෝඩ් එකේ මෙහෙම පහළට එද්දි මෙන්න මේ කොටස. එතකොට මෙන්න මෙතන මේ කොටස. මේ සෙට් එකට කියනවා සවුත් බ්‍රිජ් කියලා. ඒ කියන්නේ ළමයි දකුණු පැත්ත. එතකොට දකුණු කොටස උතුරු කොටස. උතුරු කොටස දකුණු කොටස. හොඳ තමයි මේ මදර් බෝඩ් එක මේ බලන්න. ඔයාලට මේ කම්පියුටරේ මෙතන පේනවා ඇති සවුත් බ්‍රිජ් එක විදිහට මෙතන පෙන්නලා තියෙනවා. ඉරක් ගහලා මේ කොටස ළමයි නෝත් බ්‍රිජ් එක විදිහට පෙන්නලා තියෙනවා. හරි එහෙනම් මදර් බෝඩ් එකේ වොන්න කොටස් දෙකක් ওই විදිහට තියෙනවා. ඉතින් ඊට පස්සේ ළමයි මේ කම්පියුටරේට RAM එකක් හයි කරන්න එපා. මේ නිල් පාටින් ඔයාලට මේකේ පේනවා DRAM memory කියලා. DRAM එක අපේ DRAM memory slot දෙක මේ තියෙන්නේ RAM high කරන්න. දැන් මේකේ පේන්නේ කහ පාටට. හරිද ළමයි? මෙතෙන්ට RAM එක plug කරන්න පුළුවන්. RAM එකක් ගන්නම් මම. RAM එක කියලා කියන්නේ හරි. මම තව මදර් බෝඩ් එකක් ගන්නම්. මේ කොටින් තියාගමුකෝ. දැන් මේ තියෙන්නේ ළමයි ප්‍රොසෙසර් එක මොලේ හයි කරලා තියෙන්නේ. මේ බලන්න. දැන් අපි මොලේ ගලවමු. මෙහෙම කළා. තදයි ඉතින් මේ එක අතකින් කරන්න බෑ. හරි. මේ විදිහට මේක ගැලෙව්වා. මේ විදිහට මේක අයින් කරා. ඔන්න දැන් අපිට හම්බ වෙනවා ළමයි ප්‍රොසෙසර් එක. මේ තියෙන්නේ ප්‍රොසෙසර් එක. මේකට තමයි මොලේ කියලා කියන්නේ. මේක තමයි ඔය i3, i5, i7 නේද? i3 second gen, third gen, i5 fourth gen ඔය ඔක්කොම කියන්නේ මේකට නේද? Ryzen කිව්වොත් ඒත් එහෙමයි. Ryzen කියන්නේ බ්‍රෑන්ඩ් එකනේ ළමයි. ඒතර මෙතන මේකේ ගහලා තියෙනවා. Intelද මොකක්ද කියලා ගහලා තියෙනවා. හරිද? ওই විදිහට තමයි මේකේ නම් ටික තියෙන්නේ. හරි. එතකොට මේකේ තමයි පැත්තක් තියෙනවා හයි කරන්න ඕනේ. එතන මේ පොඩි ඊතලයක් ගහලා තියෙනවා මෙන්න මෙතන. මේ බලන්න ඔයාලට පේනවා චූටි ඊතලයක්. ඒ ඊතලයේ ගහලා තියෙන පැත්ත තමයි ළමයි මේකේ අපි ගන්නට එක පින් එකක් අඩු පැත්තක් එනවා මෙතන. එක පින් එකක් අඩු පැත්තක්. ඒ පින් එක අඩු පැත්ත උඩින් තමයි මේක තියලා මෙහෙම හයි කරන්න තියෙන්නේ. හරිද? හරි මෙන්න මේ පැත්ත. ඊට පස්සේ මේක මෙහෙම දාගන්න පුළුවන් ලොක් එක දාලා මෙහෙම තද කරමු. මොකද ඒක තද කරන්න ඕනිම අනිවාර්යෙන් ලොක් එක. ඊට පස්සේ මේ තියෙන්නේ RAM එක. හරිද? මේක තමයි RAM එක. ඔයගොල්ලෝ මොකොත් මැසේජ් දාන්නේ නැහැ නේද? මට පේන්නේ නැහැ. Ryzen ද හොද Intel ද කියලා තියෙනවා මම ඒකත් කතා කරා. Ryzen Intel ගැන. මේ RAM එක අපිට මේ විදිහට මොකද ගලවලා ගන්න පුළුවන් මේ. පැහැදිලිද? දැන් RAM වර්ග ගොඩක් තියෙනවා. අපි ඒක ළමයි RAM පාඩමේදී ඉගෙන ගමු. ඉතින් මේකේ තමයි හිත. මේකෙන් තමයි වැඩ කරන්නේ. ඔව්. ඔය තියෙන පින් කැඩුනොත් එහෙම ආයෙ වෙන මදර් බෝඩ් එකකට යන්න වෙනවා. මොකද ළමයි මේවා හයි කරන්න බෑ. ඉතින් මේ RAM slot තියෙනවා කම්පියුටරේ දෙකක්. දැන් අර 8GB 16GB කියන්නේ මෙන්න මේ RAM slot වලට. ඉතින් මේ RAM slot දෙක මෙහෙම ගහගන්න තියෙන. දැන් මම ප්‍රැක්ටිකල් වලදී කියලා දෙන්නම් ළමයි. දැන් ඔය කම්පියුටරේ ගොඩක් වෙලාවට එක එක අවුල් වෙනවා. කම්පියුටර් එක අපිට බේසික් එන්න පුළුවන් ප්‍රධාන අවුල් දෙකයි තියෙන්නේ. නිතර එන ප්‍රධාන අවුල් දෙක. ඔය අවුල් දෙක හින්දා තමයි ළමයි කම්පියුටර් ෂොප් පවා දාගෙන ඉන්නේ කට්ටිය.
ඒ කියන්නේ ඔය අවුල් දෙක හදලා දෙන්නේ. මොකද ඔය අවුල ආපු ගමන් ගෑල් ළමයි එහෙම ළමයි කම්පියුටරේ උස්සගෙන යනවා. ඉතින් රුපියල් 2000ක් විතර ගන්න ඕක හදන්න. එක අවුලක් තමයි ළමයි මේ RAM එකට දූවිලි යනවා. RAM එකට දූවිලි ගියාම මෙතන තියෙන ළමයි මේ කොපර්නි තබ මේ පටිය මේ පටියට දූවිලි ගියාම ළමයි මෙතනින් විද්‍යුතය ගමන් කරන්නේ නැහැ. හරිද? විදුලිය ගමන් කරන්නේ නැති වෙනවා. විදුලිය ගමන් කරන්නේ නැති වුණාම ළමයි මෙතනින් මොකද වෙන්නේ? RAM එක සපෝට් නැහැ. වැඩ කරන්නේ. ඒතර කම්පියුටරේ ඔන්න උනාට මොකුත් වෙන්නේ නැහැ. සමහර කම්පියුටර් වල නම් බීප් එකක් එනවා. ටිකි 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 ගාලා මෙන්න දෙතර චුටි ස්පීකරයක් මේ බලන්න. මෙන්න මේ ස්පීකරේ දීලා තියෙන කම්පියුටරයක් ඔන්න එනකොට ඔයගලන්ට ඇහිලා තියෙනව නේද? ටීක් ගන්නවා. ඒ ටීක් කියන්නේ බීප් එකක්. ඒ බීප් එක එන්නේ මෙන්න මෙතනින්. ඉතින් මේවා තියෙනවා ළමයි RAM එක පිච්චුනොත් RAM එක වැඩ කරන්නේ නැත්නම් මේක ගැලවුනොත් මෙතනින් බීප් එකක් එනවා ළමයි ටී 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 ගාලා. එතකොට අපි දන්නවා රයිට් RAM එකේ ගැටලුවක්. සමහර ඒවා ඒක එන්නේ නැහැ. මදර්බෝඩ් වල එක එක જાති තියෙනවනේ ළමයි. එතකොට සමහර ඒවා මේක එන්නේ නැහැ. එතකොට අපි කරන්න ඕනේ ළමයි කම්පියුටරේ ගලවලා හරිද ගෑල් ළමයි වුණා බය වෙන්න එපා. මෙතන තියෙනවා ළමයි මෙහෙම ලොක් දෙකක්. මේ තියෙන ලොක් එක මේ. පේනවද? ඔය ලොක් දෙක දෙපැත්තට දාගන්න. මෙතන ලොක් එක කැල්ලා මේ විදිහට මේකේ මේ ලොක් එක දාගන්න. ඊට පස්සේ මේක මෙහෙම ගලවලා ගන්න පුළුවන්. මෙහෙම කරලා ගන්න පුළුවන්. එහෙම අරගෙන ළමයි මේක මකන කෑල්ලකින් මකන්න. නැත්නම් ඉතින් රෙදි කෑල්ලකින් පිහදම්මත් කමක් නැහැ. හැබැයි හොඳ මකන කෑල්ලකින් මකන්න. මකන කෑල්ලකින් ඊට පස්සේ මෙතනත් ළමයි හොඳට බුරුසුවක් අරගෙන නේද? දත් මදින්න නැති බුරුසු තියෙනවනේ. අරගෙන මෙන්න මේ කාණුවක් වගේ තියෙන මේ මැද කොටස මේක හොඳට පිහදාන්න එකේ. හරි හොඳට පිහදාන්න. ඊට පස්සේ මේක ආයෙ හයි කරන්න. මේ හයි කරනකොට ගානට මේ පැත්ත බලන්න ළමයි මෙතන මේ කැඩිච්ච කෑල්ලක් වගේ තියෙන්නේ. හරි ඒ කෑල්ල අඩු පැත්ත මෙතනින් හොයලා මෙහෙම තියලා තද කරන්න. හරියටම තියලා තද කරන්න. බය වුණොත් මේක කරන්න බෑ. මේක තද කරාම ළමයි මේ ටික් එක බලන්න වෙන දේ. තද කරාම මේ ටික් එකට වෙන දේ බලන්න මේක ඔටෝ ලොක් වෙනවා. මේ දැකද ඔටෝ ලොක් වුණා. දැන් මේ ග්‍රැෆික් පෑඩ් එක උඩ තියලා තියෙන ඒක හිල් වෙයිද දන්නේ නැහැ. හරි ඊට පස්සේ මේක ඉන්නේ නැහැ ගැලවෙන්නේ නැහැ. ඔන්න ළමයි එක ලෙඩ. අනිත් ලෙඩේ තමයි හරිද? දැන් මේ ප්‍රොසෙසර් එකනේ මේ ප්‍රොසෙසර් එක තමයි කම්පියුටරේ වැඩියෙන්ම රත් වෙන කෙනා. හරිද? නෑ RAM එක ගියාට ඩිස්ප්ලේ එනවා කි. RAM එක ගියාට ඩිස්ප්ලේ එනවා. ඩිස්ප්ලේ එක එනවා කියන්නේ මේ BIOS එනවා. මොනිටරේ ඔන් වෙලා BIOS පෙන්නනවා. හරිද? ඒ කියන්නේ අකුරු ටිකක් පෙන්නනවා. සමහර ඒවා එන්නේ නෑ. ඒක තමයි මම කිව්වේ. බෝඩ් එකෙන් බෝඩ් එකට වෙනස්. ඒක තීරණය වෙන්නේ පරිගණකයේ තියෙන BIOS මත. එතකොට කම්පියුටරේ වැඩියෙන්ම හීට් වෙන කෙනා තමයි ප්‍රොසෙසර් එක. දැන් ඔයාලට පෙන්නන්නම් මම මගේ ප්‍රොසෙසර් එක කොච්චර හීට් වෙලාද කියලා. උෂ්ණත්වය මේකේ උෂ්ණත්වය මෙතනින් පෙන්වන්නේ නැහැ මම මේක වෙනම පෙන්වන්නම්. ඒතර ඔයාලට දැන් හිතා ගන්න කම්පියුටරේ මගේ දැන් කූලින් ඔක්කොම තියෙනවා. කූලින් තිබිලත් මගේ ප්‍රොසෙසර් එක ළමයි මේ වෙනකොට හීට් වෙනවා ටෙම්පරේචර් එක 168ක් බලන්න ඩිස්ප්ලේ එකේ වල 171ක් වෙනකන් ගිහින් බලන්න 170ක් වෙනකම් මෙයාගේ හීට් එක යනවා කිව්වා. මේ BJ එක 154ක්. එහෙනම් කොච්චර රත් වෙනවද? දැන් මේ රස්නය මේ විදිහට පෙන්වන්නේ මගේ කූලින් ෆෑන් තියෙද්දි. රයිට් මගේ කූලින් ෆෑන් තියෙද්දිත් ළමයි මගේ ප්‍රොසෙසර් එක බලන්න 100ක් තාම ගිහිල්ලා නැහැ. 170ක් යනකම් යනවා. හරි. එතකොට මේක කූල් කරන්න ළමයි. හරිද? මේක කූල් කරන්න අපි මෙන්න මෙතන ගානවා thermal paste කියලා જાතියක්. හරිද? thermal paste. හරි අපි ඒකත් බලමු. thermal paste. මොනවාද මේ thermal paste කියන්නේ කියලා පොඩි අයිඩියා එකක් ගලමු. වැඩිමිටින් ෆෑන් එක අනුව තමයි රත් වෙන්නේ. හරි. මේ තියෙන්නේ ළමයි thermal paste. මෙන්න මේ විදිහට අපි මේක ළමයි පොඩි නිකන් අර අපි ගොඩක් වෙලාවට මේ සුදු පාට තියෙනවා. ඒ වගේම අලු පාටින් එනවා මේ ටියුබ් එකකට මේ එන්නේ. මේ thermal paste එකක් උඩින් ආලේප කරන්න ඕනේ. හරිද? සිලින්ඩර් එකකට එනවා ළමයි. ඒ සිලින්ඩරේට දාලා මේ thermal paste එක මේ විදිහට ගාන්න ඕනේ. right. ඊට පස්සේ thermal paste ගෑවට පස්සේ තමයි අපි මේ උඩින් ෆෑන් එක හයි කරන්නේ. හරිද? ෆෑන් එක හයි කරන්නේ. ඒක හොඳට මෙහෙම තැවරෙන්න ගන්න ඕනේ. හොඳේ. මෙහෙම උඩින් නිකන් මේක තියලා හරියන්නේ නැහැ. ඊට පස්සේ අපිට මේක උඩින් ෆෑන් එක හයි කරන්න පුළුවන්. right. පැහැදිලිද? එතකොට ඒකෙන් තමයි ළමයි අර ෆෑන් එකෙන් නිමනකොට thermal paste එක තමයි කූල් වෙන්නේ. thermal paste එක කූල් වෙනකොට තමයි මම මේ හීතල මේ උඩ තියෙන ප්ලේට් එකට දැනෙන්නේ. උඩ තියෙන ප්ලේට් එක මොකද කරන්නේ? ඊට පස්සේ මේ ප්‍රොසෙසරේ කූල් කරනවා. හරිද? ඉතින් මේ thermal paste දැන් ඔය මම මේ ළඟදිත් එහෙම කම්පියුටර් එක අවුලක් වෙලා thermal paste හොයාගන්න නැතු වුණා. ඒතර thermal paste එකක් ගේනකම් මම මොකද කරේ? මම ළමයි මේ සිග්නල් දත්මදින සිග්නල් තියෙන්නේ. දත්මදින toothpaste ටිකක් ගෑවා. ඉතින් තාම වැඩ ඉතින්. toothpaste ගෑවත් දැනට වැඩ. හරි. හැබැයි කාලයක් දුවන්න බෑ. හරිද? ගොඩාක් කල් දුවන්න බෑ.
නමුත් අපිට ළමයි తాවකාලික විසඳුමක් විදිහට ටූත්පේස්ට් වලින් මේ වැඩේ කරගන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ මේ තියෙන ෆෑන් එක ළමයි මෙන්න මේ ෆෑන් එක මේක උඩින් හයි කරනවා. මේ තියෙන මේ ප්‍රොසෙස් එක උඩින් තර්මල් පේස්ට් ගාලා ඇගිල්ලින් හොඳට මේක තවරන්න. ඊට පස්සේ මේ ෆෑන් එක අපි මේකට කියන්නේ හීට් සින්ක් එක. මේ හීට් සින්ක් එක මේක උඩින් හයි කරන්න ඕනේ. ඉතින් මෙන්න ඊගාවට එන එරේ එක. ඊගාවට එන එරේ එක තමයි ළමයි කාලයක් යනකොට ඔය තර්මල් පේස්ට් සවුත් වෙනවා. මෙන්න මේ වගේ නේ. මේ තර්මල් පේස්ට් එක ළමයි වේලෙන්න ගන්නවා. වේලුනහම මේ තර්මල් පේස්ට් එක කුඩු වෙන්න ගන්නවා. කුඩු. ඊට පස්සේ මොකද දන්නවද එන්නේ? ඔය පරණ කම්පියුටර් වල එන නිතර එන ගැටලුව තමයි ඕක. හරිද? දැන් මේ වෙලාව තියෙන්නේ 7 years old. අවුරුදු 7ක් පරණ තර්මල් පේස්ට් නේ. දැන් නෑ ළමයි තර්මල් පේස්ට්. දැන් තර්මල් පේස්ට් නැති වුනහම මොකද වෙන්නේ? දැන් ළමයි නිමෙන්නේ නෑ. ප්‍රොසෙසර් එක ළමයි නිමෙන්නේ නෑ. ඕක මදර් බෝඩ් එකට විතරක් නෙවෙයි ළමයි. මේ ගැටලුව VGA එකටත් එනවා. මේ ගැටලුව VGA එකටත් එනවා. ඉතින් ළමයි මොකද වෙන්නේ? කම්පියුටරේ වැඩ කර දෙක පාට ළමයි කම්පියුටරේ ඕෆ් වෙනවා. ඒ ඕෆ් වුණාම ආයෙ ඔන් වෙන්නේ නැහැ. මොකද මුලදී ලෙඩේ මුලදී ආයෙ ඔන් වෙනවා ළමයි. පැය භාගයක් විතර ගියාම ඇයි පැය භාගයක් විතර ගියාම මේක නිවෙනවනේ. නිමුනහම ආයෙ ඔන් වෙනවා. සමහර ඒවා තියෙනවා කම්පියුටරේ ඔන් වෙච්ච ගමන් ඕෆ් වෙනවා. රීස්ටාර්ට් වෙනවා. ඔන් වෙනවා රීස්ටාර්ට් වෙනවා. ඔන් වෙනවා රීස්ටාර්ට් වෙනවා. සමහර ඒවා තියෙනවා ළමයි ඩිස්ප්ලේවත් එන්නේ නැහැ. ඒක මේවා මේ ලෙඩ මදර් බෝඩ් එකකින් බෝඩ් එකට වෙනස් ඈ. ඔයාගේ කම්පියුටරේ තියෙන ලෙඩේට බෙහෙත තව කම්පියුටරයකට හරියන්නේ නැහැ. මේද මේක දොස්තර කෙනෙක් ගාවට ගියාම ළමයි ඒ දොස්තර එක්කෙනෙක්ට දෙන බෙහෙත අනිත් කෙනාට හරියන්නේ නැහැ නේ. එතකොට ළමයි මේ මම කියන දේවල් එහෙමයි. හොඳේ මේ ලෙඩ වර්ග පරිගණකයෙන් වෙනස්. දැන් මම මේ ළඟදී බලපු කම්පියුටරේ මොකුත්ම නැහැ ඉන්නේ ඩිස්ප්ලේ. මොකුත්ම ඩිස්ප්ලේ ඉන්නේ නැහැ. කළුයි. අපි කොහොමද හොයාගන්නේ ලෙඩේ? ඉතින් මම නමුත් හිතලා මම හිතුවා මේ ඔෆ් වෙලා වුණ හින්දා මේ ගැටලුව මේක තමයි කියලා හිතලා මම ගැලුවා ප්‍රොසෙසර් එක. ගැලුවාන් තමයි මම දැක්කේ හීට් සින්ක් තිබුණේ නැහැ. මොකද ඒක රටින් ගෙන අප එකක්. ඒතර අවුරුදු ගාණක් ඒක රට නිකන් තිබිලා තියෙන්නේ. එතකොට තර්මල් පේස්ට් එක සවුත් වෙලා. ඉතින් මේ වෙලාවේ මගේ අතේ තිබ්බ තර්මල් පේස්ට් එක ඉවර වෙලා හින්දා මම මොකද කරේ සිග්නල් එකක් ඉල්ලගෙන සිග්නල් ගෑවා වැඩේ තාම දුවනවා. තාම තර්මල් පේස්ට් එකක් ගේන්න බැරි වුණා. එතකොට ඔයා කරන්න ඕනේ ළමයි මේ හීට් සින්ක් එක මේ විදිහට මේක එන හතරක් තියෙනවා හතර පැත්තේ. හරිද? හතර පැත්තේ එන හතරක්. මෙන්න මේ එන හතර ගලවලා මේ හීට් සින්ක් එක ගලවන්න ඕනේ. හීට් සින්ක් එක ගලවලා මෙතන ළමයි තර්මල් පේස්ට් එකක් ආයි මුල ඉඳලා ගන්න ප්‍රොසෙස් ගලවන්න යන්න ඕනේ නැහැ. ගාලා ආයි හීට් සින්ක් එක හයි කරන්න සාමාන්‍ය විදිහට වැඩ. සාමාන්‍ය විදිහට පරිගණකයේ වැඩ. මෙතන හීට් සින්ක් එක. මෙතන හීට් සින්ක් එකේ මතු පිට. මේ විදිහට හීට් සින්ක් එක මේ විදිහට එනවා. මේ හීට් සින්ක් එක තමයි හීට් සින්ක් එක හරි හීට් සින්ක් එක කූල් වෙනකොට තමයි ප්‍රොසෙසර් එක කූල් වෙන්නේ. ඉතින් ඔන්න ඔය එරස් දෙක. ඔය එරස් දෙක හින්දා තමයි බහුතරයක් අය හරිද බහුතරයක් අය කම්පියුටරේ අරගෙන කඩවල් වලට යන්නේ. හරි මේකත් මේ හොඳටම හීරුණා. මදර් බෝඩ් එකේ අනිත් පැත්ත උල්ලුල්ලුල්ලුල්නේ. හරි අවුරුදු කීයෙන් කීයටද තර්මල් පේස්ට් සාමාන්‍යයෙන් කම්පියුටර් එක අවුරුදු 2ක් 3ක් වගේ හීට් සින්ක් තියෙනවා. උපරිම කම්පියුටර් එක අවුරුදු 2ක් 3ක් ඔයා එක දිගට වැඩ කරනවා නම් එහෙම. ඊට පස්සේ අර ලෙඩේ ආවොත් ඔයා වැඩ කර ඉද්දී ඕෆ් වෙලා යනවා නම් එහෙම ලෙඩ එනවා ළමයි. එහෙම ලෙඩේ ආවොත් ඔයා එකෙන් තේරුම් ගන්න මේකේ අවුල තියෙන්නේ මෙතන හීට් සින්ක්. එතකොට ඔයා කඩවල වලට ගෙනිච්චාම බර ගාණක් ගන්නවා. ලැප්ටොප් එකක නම් ඉතින් ඕක අපිට කරන්න අමාරුයි. කියන්නේ පුළුවන් දන්න කෙනෙක්ට. නමුත් මේ වගේ නිකන් සරලව කරන්න බෑ ලැප්ටොප් වල. ලැප්ටොප් වලත් ඕක තියෙනවා. ලැප්ටොප් වලත් හීට් සින්ක් දානවා. හැම එකකම හීට් සින්ක් තියෙනවා ළමයි. VGA එකේ තියෙනවා. ඔය හැම එකකම තියෙනවා. කූලින් මෙතඩ් වල යම් කිසි දෙයක් කූල් කරන්න තියෙන හැම මෙතඩ් එකකම හීට් සින්ක් තියෙනවා. හරිද? හීට් සින්ක් තියෙනවා. හීට් සින්ක් කියන්නේ අපි මේකට කියන්නේ තර්මල් පේස්ට් කියලා. හීට් සින්ක් එක කියන්නේ මෙන්න මේකට. මේ තියෙන හීට් සින්ක් එක. හරිද? හීට් සින්ක් තර්මල් පේස්ට් මේ තියෙන්නේ. මේකට තමයි තර්මල් පේස්ට් කියලා කියන්නේ. ඒකට ඒවා හැම එකෙම තියෙනවා. ඉතින් ඕක ඔළුවේ තියාගන්න ගෑල්ලමයි එහෙම විශේෂයෙන් මොකද ඕකට කම්පියුටරේ කඩේට ගෙනිච්චාම ඒගොල්ලෝ කම්පියුටර් රිපෙයාර් කරලා බර ගාණක් ගන්න. ඉතින් මේ මිනිස්සු ජීවත් වෙන්න එපා. රුපියල් 2000ක් විතර ගන්නවා ඒගොල්ලෝ. හරි. ඔව් අපි නිකම් ලැප්ටොප් එකක බලමු ලැප්ටොප් හීට් සින්ක්. හරි. මේ තියෙන ලැප්ටොප් එක කූල් වෙන්න මෙතන යූස් කරන හීට් සින්ක් එක. මේ විදිහට ෆෑන් එකක් එනවා. ෆෑන් එකෙන් ළමයි මෙහෙම කොපර් ප්ලේට් එකක් එන්නේ. මේ කොපර් ප්ලේට් එකෙන් තමයි මේ හීට් සින්ක් එක යන්නේ මේ.
මගේ දැන් ඔය ලැප් එකේ පෙන්වන්න තිබ්බෙත් මේ හරි මෙන්න මේ විදිහට මේ විවිධාකාර ලැප්ටොප් වල ළමයි මෙන්න මෙහෙම තමයි මේක යන්නේ. මේකෙන් තමයි කූල් වෙන්නේ මේ තමයි හීට් සිංක් වෙන්නේ. මොකද ලොකු ෆෑන් ගහන්න බෑනේ ලැප් එකකට ළමයි. ඔව් තර්මල් පේස්ට් වර්ග තියෙනවා තියෙනවා. හොද්දම ඒවා බර ගානක්. ඔය ගේමින් කම්පියුටර්ස් වලට දාන තර්මල් පේස්ට් එහෙම හරි ගණන්. නැත්තම් සාමාන්‍යයෙන් ඔය කඩේ තියෙන ඒවා රුපියල් 50යි 100යි 200යි එහෙමයි රුපියල් 100 200. මේ තියෙන ලැප්ටොප් වල හීට් සිංක්. ඒක අපිට හොයාගන්න බෑ. ඉතින් ඒක ළමයි මේ කෑලි එක තමයි අර හීට් සිංක් එකේ එන්නේ අලවල. මෙන්න මෙතනට එන්නේ මෙතෙන්ටයි මෙතෙන්ටයි. එක එක ලැප්ටොප් වල එක එක විදිහ. දැන් මේ ලැප්ටොප් එක බලන්න. මේක වෙන විදිහ. මෙන්න මෙතන තමයි හීට් සිංක් එක ගාලා තියෙන්නේ. මේ තබ කියන්නේ ළමයි ඉක්මනට නිවෙන දෙයක් නේ. කොෆර් කියන්නේ රත් වෙච්ච ගමන් නිවෙනවා. ඒකයි ළමයි මේකට කොෆර් ගන්න. ඉතින් ඔයගොල්ලෝ ලැප් එකක් එහෙම ගද්දී ඒවා බලන්න ඕනේ. හරි මේ තියෙන්නේ මගේ ලැප් එකේ පරණ ලැප් එක. මෙන්න මේ තමයි මෙහෙම මගේ තියෙන්නේ. මේ මගේ පරණ ලැප් එකේ මද බෝඩ් එකක් මේ තියෙන්නේ. එතකොට මේ විදිහට තමයි ඒකේ හීට් සිංක් ගිහින් තියෙන්නේ. මේ දෙක තමයි සෙට් වෙන්නේ. මේ ෆෑන් වලින් ළමයි රස්නේ එළියට දෙනවා. මේ හීට් සිංක් එකේ රස්නේ ඇදලා එළියට දෙනවා ලැප් එකේ. ඒකනේ ඒවා બ્લોක් කරගන්න එපා කියන්නේ. બ્લોක් කරොත් හුලක එළියට යන්නේ. සාමාන්‍යයෙන් පෑන් එකත් එක්ක එන හීට් සිංක් වලට අලුතෙන්ම ගද්දි තමයි පේස්ට් එක තියන්නේ. ඔව් ඔව්. අලුතෙන්ම ගහද්දි තමයි තියන්නේ. අලුතෙන්ම ගහද්දි තියෙනවා. තියලා ටික කාලයක් ඇද්දී ඊට පස්සේ සවුත් වෙනවා. ID hard disk එකයි SATA එකේ අතර තියෙන වෙනස මොකක්ද? ඒකත් මම කියන්නම්. ID දැන් එන්නේ නැහැනේ IDE. ලැප් එකේ හීට් එක බලන්න ඔයාලට වෙනම එකට software එකක් use කරන්න වෙනවා. වෙනම software එකක්. දැන් මගේ නම් අර ලැප් එකටම software එකක් එනවනේ. නැත්නම් ඔය හීට් එක මට මතක විදිහට මේ මෙතන පෙන්නුවා දැන් පෙන්වන්නේ නැහැ මං හිතන්නේ CPU එකේ හීට් එක. ඒක මේ වෙනම බලන්න වෙන්නේ. resource monitor. ඔව් ඔව් ගොඩක් ඒ thermal paste එක එවනවා හැම එකේම එවන්නේ. දැන් අපි processor එකක් එහෙම ගද්දී නැහැ heat sink එකත් එක්ක එනවා. heat sink එක වෙනම ගන්න එපා. හරිද? අපි heat sink එක වෙනම ගන්න ඕනේ. එතකොට ඒකත් එක්ක අපිට එනවා. හරිද? ඒකත් එක්ක අපිට එනවා. මම ඔයාලට මේ පොඩි අදහසක් ගන්න වීඩියෝ එකක් දැන් පෙන්නනවා. මම මේ වීඩියෝ එක කලිනුත් පෙන්නලා ඇති පන්ති පටන් ගන්න කලින් එහෙම. හරි අපි දැන් මේ වීඩියෝ එක බලා ගමු ළමයි. හරි මම දැන් ඔයාලට කියලා දුන්නානේ. ලැප් එකේ ටින් කූලින් ෆෑන් තියාගන්න කියන්නේ ඉතින් ගොඩක් වෙලාවට තමන්ගේ ලැප්ටොප් එක හීට් වෙනවා නම් තමන්ගේ රූම් එකේ තියෙන ටෙම්පරේචර් එක වැඩි නම් රූම් ටෙම්පරේචර් එක වැඩි නම් ඔයාලට පුළුවන් වැඩ කරන තැන අණුව යටින් කොයිකටත් හොඳයි. කූලින් ෆෑන් එකක් තියාගන්න. මම නම් ඉතින් කූලින් ෆෑන් පාවිච්චි කරලා නැහැ. හරි. අවුරුදු 10ක් පරණ 8GB hard disk එකක් පාවිච්චි කරන මම. හොඳයි එහෙනම්. තාම දුවනවා කියන්නේ. ලික්විඩ් කූල් ලැප්ටොප් එකකටත් එනවද නෑ නේ ලැප්ටොප් වලට ලික්විඩ් කූල් එන්නේ නේ දැන් මම මේ පෙන්නන්නේ ලික්විඩ් කූල් ඩෙස්ක්ටොප් එක හරි අපි බලමු දැන් මේ ප්‍රොසෙසර් එක ඔන්න මේක ළමයි i9 ප්‍රොසෙසර් එකක් මෙන්න මදර් බෝඩ් එක දැන් මේ පෙන්නන්නේ ගේමින් කම්පියුටරයක් හොදේ දැන් අර මම පෙන්නුව මදර් බෝඩ් වගේද මේව නේද මෙන්න අපේ මදර් බෝඩ් හැබැයි මේ වගේද මේක නේද කළු පාටෙන් අවුරොස් කියන බ්‍රෑන්ඩ් එක ඇසුස් ලගේ රයිට් ඉතින් මෙන්න මේ මදර් බෝඩ් එක මෙන්න RAM kit එක නේද ඔක්කොම RGB RAM ළමයි ලයිට් පත් වෙන RAM
හරි දැන් මේ තියෙන්නේ ළමයි අර මම පෙන්නපු හීට් සිංක් එක වෙනුවට පාවිච්චි කරන ලික්විඩ් කූලර්. දැන් අපි ඔකට කියනවා වෝටර් කූලර් කියලා. හරිද? වෝටර් කූලර් කිව්වට මේකට ඇත්තටම වතුර දාන්න නැහැ ළමයි. වතුර දාලා පරිගණකයක් භාවිතා කරන්න බෑනේ. එතකොට ඒ වතුර වගේමයි නමුත් ඒක ලික්විඩ් එකක්. ඒකෙදි ළමයි අර මලකඩ කන්නේ නැහැ. ඒ ලික්විඩ් එකට මලකඩ කෑම මේවා ඇති වෙන්නේ නැහැ. නමුත් කම්පියුටර් ඇතුලේ ලීක් වෙන්න ඉතින් පුළුවන්. ලීක් වුණොත් ෂෝට් වෙන්න පුළුවන්. හරිද? හරි. අපිට තනියෙන් RAM එකක් ගහගන්න පුළුවන්ද? ඕ RAM එක තනියෙන් ගහගන්න පුළුවන්. එතකොට මේ ලික්විඩ් කූල් එක මේ තියෙන්නේ ළමයි VG එක. අපි කියනවා හරි GPU එක කියලා graphical port එක. හරි මම ඔයාලට මේක පෙන්නන්න ගත්තේ මේක හයි කරන විදිය. දැන් මේ කේසින් එක හොඳේ බාන කම්පියුටර් එක හයි කරනවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි ළමයි. හරිද? අපි අද අපේ මේ පාඩමේ හાર્ඩ්වෙයාර් කොටස අපි මේ කරන්නේ හොඳේ. ඔන්න කට්ටියම මේ අලුතෙන් ආපු අයත් ඉන්නවනේ නැත්තම් මේ ඔයගොල්ලෝ හිතයි මේ නිකන් වීඩියෝ පෙන්නනවා කෑලි පෙන්නනවා කියලා. එහෙම නෙවෙයි අපි මේ අපේ පළවෙනි පාඩමේ හાર્ඩ්වෙයාර් මාතෘකාව මේ උගන්වන්නේ. එතකොට අපි මේ හાર્ඩ්වෙයාර් මාතෘකාව ඔස්සේ අපිට යන්න පුළුවන් උපරිම පරාසයකට අපි යනවා ළමයි. රයිට් මම ඔයගලන්ට කිව්වේ ඒකයි සිලබස් එකෙන් පිට දේවල් ඔන්න අපි දැන් ටිකක් කතා කරනවා. මොකද මට අවශ්‍යයි ඔයාලා හැමෝටම මේ වගේ කම්පියුටර් එකක් තනියම හයි කරන්න පුළුවන් තත්ත්වයට ඔයගොල්ලෝ පත් කරන්න. හරි මේවා ටිකක් ඇඩ්වාන්ස්. නමුත් මම මේ වීඩියෝ එක පෙන්නන්නේ මේකේ පැහැදිලිව ලස්සනට ඔක්කොම තියෙනවා ළමයි. මේ බලන්න අර මම ඔයාලට කිව්වා වගේ මෙතනදී CPU socket එක motherboard එකේදී ළමයි processor එක high කරන එකට අපි කියන්නේ CPU socket එක කියලා. දැන් මේ CPU socket එකට ළමයි අපි processor එක තියනවා. මේ තියලා තද කරලා lock එක වැහුවා. හරිනේ? හරි. ඊට පස්සේ අන්න thermal paste. දැන් පැහැදිලිද ඔයගොල්ලන්ට? අන්න thermal paste එක ආලේප කරා මේ. මහා ගොඩක් ඕනේ නැහැ. ඊට පස්සේ කුඩින් අන්න හීට් සිංක් එක තිබ්බා. හැබැයි මේ තියන්නේ ළමයි හරිද සාම්ප්‍රදායික හීට් සිංක් එකක් නෙවෙයි. හරි මගේ හීට් සිංක් එක කොහේ හරි ඇති. ඒක නම් මෙතන නෑ. පෙන්නන්න තිබ්බා. සාම්ප්‍රදායික හීට් සිංක් එකක් නෙවෙයි ළමයි මේ. මේක මොකද්ද ලික්විඩ් කූල් එකක්. හරි දැන් අහනවා thermal paste වලින් මොනවද කරන්නේ කියලා. thermal pads නෙවෙයි හලින්ද thermal pads නෙවෙයි thermal paste ආලේපයක් paste paste එකෙන් තමයි මේක cool වෙන්නේ නිමෙන්නේ. ඒ thermal paste එකට හැකියාවක් තියෙනවා රත් වෙච්ච ගමන් නිමෙන්න. මම ඔකට සිග්නල් ගන්න කිව්වයි ක්ලෝ ගාඩ් ගන්න කිව්වයි. ඔයගොල්ලෝ දත් මදිනකොට ඒවැය තියෙන ක්ලෝරයිඩ් වලට කට හීතල වෙනව නේද? කටට වතුර දාගත්තහම ආයේ කට හීතලයි නේද? නූරෙලි ගිහිල්ලා දත් මැදලා තියෙනවද? නූරෙලි ගිහිල්ලා දත් මැද්දහම ඒ පෑඩ්ස් තමයි අර ඇලෙව්වේ. ඒ පෑඩ්ස් ඒක හරි. ඒ පෑඩ් එකෙන් වෙන්නේ එතන ප්‍රදේශයේ හීට් වෙන එක නතර වෙනවා. හරිද? ඔය NVMe අපි NVMe ගහනකොට thermal pad එකක් අලවනවා. ඒ thermal pad එකෙන් වෙන්නේ ප්‍රදේශය කූල් කරන එක. ප්‍රදේශය රත් වෙන එක නතර කරනවා. අර නිල් පාටින් ළමයි සෙලෝ ටේප් එකක් වගේ ඇලෙව්වේ thermal pads. ඒ pad වලින් වෙන්නේ ප්‍රදේශයේ එතන අදාළ ප්‍රදේශය නිමන එක. හරි. දැන් එන දාලා ඊට පස්සේ ආයෙක හයි කරගත්තා. දැන් RAM එක හයි කරන්න හැටි බලන්න. මේ බලන්න RAM හයි කරන එක මහ දෙයක් නෙවෙයි. මෙහෙම තියලා තද කරන්න තියෙන්නේ මේ. දැන් තද කරන්න. ඊට පස්සේ මේක ළමයි කම්පියුටරේට සෙට් කරනවා. එන ටික දාන්න තියෙන්නේ. හරි. මේ තමයි රේඩියේටර් එක. වොටර් කූලින් සිස්ටම් එකකට යනකොට ළමයි රේඩියේටර් එක. ඒ කියන්නේ රත් වෙච්චි වතුර ටික කූල් කරලා දෙන්නේ ඒකේ. මේ ෆෑන් වලින් තමයි ඇතුළට එයා එක ගහලා දෙන්නේ. කම්පියුටරේ ඇතුළේ සිසිල තියන්නේ ඒ වෙයි. හරි. මේ තියෙන්නේ NVMe එක. හරිද? මෙතන NVMe ඒගොල්ලෝ කාඩ් එකක් විදිහට මේක පාවිච්චි කරන්නේ දැන්. අර අපි දැන් දකින අලුත් මම පෙන්නපු කාඩ් එක නෙවෙයි මේගොල්ලෝ ගන්නේ. හරිද? NVMe SSD එකක් මේ විදිහට තමයි ඒගොල්ලෝ හයි කරන්නේ. මේක ඉස්සර ටිකක් පරණ වීඩියෝ එකක්. හරි. මේක විදිහට තමයි VGA එක හයි කරනවා. මෙතන VGA දෙකක් ඕවර්ක්ලොක් කරලා තියෙන්නේ. VGA දෙකක්. හරි දැන් ඉතින් ඔන්න ලික්විඩ් කූලින් වලට අදාළ කරන්නේ බට ටික. මේවා ලංකාවේ නෑ ඉතින් හොඳේ ලංකාවේ එකක් දෙකක් වගේ තියෙන්නේ. ඉතින් මේ පරිගණකයක් සිසිල් කරන්න වෝටර් කූලින් සිස්ටම් එකක් යොදන විදිය. RAM එකට කූලර්ස් එන්නේ RAM එකට කූලර්ස් එන්නේ. හරි ඔන්න ළමයි මහා තොරන් රාජයා නේද? මහා තොරන් රාජයා මේ වෙනකොට දර්ශනය වෙනවා. RGB light දාලා RAM kit ගහලා water cooling system එකක්. ඉතින් බලන්න කම්පියුටර් එකක් ඇතුලේ මහ දෙයක් නෑ ළමයි. ඒක මැජික් වෙන්නේ මේක සබ්ජෙක්ට් එක දන්නේ නැති අයට. නේද? magic no ICT.
හරි. ඉතින් මේක මම මේ පෙන්නුවේ නේද? ඕගොල්ලන්ට හීනයක් හදාගන්න. හීනයක්. ඒ කියන්නේ දවසක මේ වගේ කම්පියුටර් එකක් පාවිච්චි කරන්න පුළුවන් තැනට ඔයා ඉගෙන ගන්නවා. වැඩ කරනවා. මේ වගේ කම්පියුටර් එකක් ඔයාලට සල්ලි දීලා ගන්න පුළුවන් වෙනකම් වැඩ කරනවා. හරි. මොකද හීනයක් වෙන්නේ නැහැ ඉතින්. හීන තියෙන්නේ නේද? හීන තියෙන නිදාගෙන ඉඳි බලන්න නෙවෙයි. හීන තියෙන්නේ දකින්න ඇත්තට. ඉතින් ඒ නිසා නිදාගෙන දකින්න හීන ඇත්තට දකින්න පුළුවන් ළමයි වැඩ කරන්න ඕනේ. ඒකට එකම විසඳුම ඉගෙන ගන්න එක නම් වැඩ කරන එක නම් මහ දෙයක් නෙවෙයිනේ. හරි. දැන් මේව නම් සාමාන්‍යයෙන් ගණන් දැන් මේ මැෂින් එක ලංකාවේ හදන්නේ ආයි ලක්ෂ 10ක් වගේ. ලක්ෂ 10ක් විතර යනවා. ඉතින් ලක්ෂ 10ක් හම්බ කරන්න ඉගෙන ගන්න බැරි කමක් නැහැ නේ. හරි මේ මැෂින් එක ගෙදර හයි කරන කොටස බලමු අපි. මොනිටර් එකත් ලක්ෂ 6-7ක් වෙනවා. හරි මේ දේ ළමයි complete setup එක. complete computer setup එක. Ryzen කියන්නේ AMD ලගේ එක brand එකක්. AMD සමාගමේ හදන processors වල එක brand එකක් තමයි Ryzen කියන්නේ. Ryzen කියන brand එක ගොඩක් වෙලාවට heavy වැඩවලට, gaming වලට, video editing වලට වගේ තමයි Ryzen අපි use කරන්නේ. ගොඩක් වෙලාවට gaming වලට තමයි Ryzen ලා හැදුවේ. Ryzen කියන brand එක. එතකොට Intel වලට Ryzen හොඳයිද? මෙහෙමයි ඉතින්. ඒකේ අතර වෙනස පැහැදිලි කරන්න පුළුවන්. ඒකේ වෙනස දැම්ම කියන්න බෑ. ඒක අපි කතා කරමු මේ අපේ hardware පාඩමේදීම හොද නරක ගැන. ඒක තීරණය වෙන්නේ තමන් කරන වැඩ අනුව. දැන් Intel එකක සිද්ධ වෙන්නේ Intel එකක් heat වෙන්නේ නැහැ. Intel එක රත් වෙනවා අඩුයි. එතකොට ඔයා වැඩ කරන පරිසරය AC නැත්තම් හරිද? ඒක ටිකක් temperature එක වැඩි පරිසරයක් නම් ඔයාට Intel එකකට යන එක තමයි හොඳ. හැබැයි ඔයාගේ room එක AC කරලා නම් ඔයාගේ temperature එක අඩුයි නම් ඔයාගේ work load එක වැඩි නම් ඔයාට ඕනි නම් හරි වේගයෙන් වැඩ කරන්න ඔයාට Ryzen එකකට යන්න පුළුවන්. මොකද Ryzen එකකට අපිට අනිවාර්යෙන් liquid cooling එකක් ඕනේ. හරිද? Ryzen processor එකකට සාමාන්‍යයෙන් heat sink එකක් මදි. ෆෑන් එකකින් ගන්න එක මදි. කියන්නේ සාමාන්‍ය Ryzen 3 එකකට වගේ නම් ඇති. Ryzen 5 එකකටත් ඇති. හැබැයි Ryzen 7 වගේ යනවා නම් water cooling යන්න වෙනවා නැත්නම් liquid cooling යන්න වෙනවා. liquid cooling එකට යන්නම වෙනවා. ඒ වෙන්නේ Ryzen වල process එක වැඩි කරලා තියෙන්නේ. Ryzen එකේ process එක වැඩි. වැඩි හින්දා එයා overheat වෙන්න ගන්නවා. ඉතින් එහෙම heat වුණාම වෙන්නේ නිකන් බොරුවට ඔක පිච්චිලා යනවා. හරිද? එතකොට ඉතින් Intel ලගේ එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. Intel ලගේ සාමාන්‍යයෙන් i7 වගේ යනවා නම් liquid cooling යන්න වෙනවා. නමුත් Intel ලගේ පොඩ්ඩක් ස්පීඩ් එක දශම ගානකින් අඩු වෙනවා. හැබැයි heat වෙන ප්‍රමාණය ඊට වඩා ඒත් අඩුයි. Ryzen ලගේ heat එක වැඩි, වේගෙත් වැඩි. එතකොට ඔයා ඒක තීරණය කරන්න ඕනි තමන්ගේ ටෙම්පරේචර් එක අනුව සහ තමන්ගේ වර්ක් ලෝඩ් එක අනුව තමයි ප්‍රොසෙස් එක තීරණය කරන්න ඕනේ. ගොඩක් අය ඉතින් ඔය Ryzen brand වලින්ම යනවා ඉතින්. ඔය අලුත් දේවල් නේ. Ryzen එක ඇතුලේ ගොඩක් ලොකු හැකියාවන් ගොඩක් තියෙනවා. ඉතින් ඔය දෙකටම වඩා දැන් හොඳයි Apple ලගේ M1 chip එක. හරිද? Apple ලගේ M1 chip එක ඔය ඔක්කොම පරාද කරලා තියෙන්නේ. liquid cooling එකකට ආවම cost එක කොහොමද සර් ලංකාවේ? ලංකාවේ නම් liquid cooling වල cost එක වැඩි. සාමාන්‍යයෙන් heat sink එක විතරක් වෙනවා 20000ක් විතර. liquid cooling වලදී හරිද? heat sink එක විතරක් ගොඩාක් ගන්නවා. liquid cooling price ශ්‍රී ලංකා. ඒක ඔයගොල්ලෝ හොයලා බලන්න ළමයි. අපි අද. ඔව් M1 chip එක ගේම් ගහන්න පුළුවන්. හරි දැන් මේ තියෙන්නේ liquid cooling. දැන් අපිට liquid cooling Koishiya එකේ one fan එක එනවා, single fan එනවා, dual fan එනවා. සාමාන්‍යයෙන් dual fan වගේ ඒකට යන්න පුළුවන් නම් හොඳයි. මේවා අපිට ගලවන්න බෑ ළමයි. මේක ඇතුලේ liquid එකක් දුවන්නේ. මේ fan එකෙන් liquid එක නිමනවා processor එකට එවනවා. right? ළමයි liquid cooling price ශ්‍රී ලංකා අපිට game street එකේ nanotech ලා ගිහින් බලන්න පුළුවන් site වලට ගිහිල්ලා ඔයාලා කම්පියුටර් එකක් ගන්නකොට ඉතින් මේ විදිහට යන්න දැන් මේ බලන්න සිංගල් ෆෑන් ලික්විඩ් කූල් එක 18500යි ඩුවල් ෆෑන් ලික්විඩ් කූල් එක 37500යි 39000යි මේ 44000යි වෙනවනේ ප්‍රයිස් මේව ගන්න බෑ මේ ට්‍රිපල් ප්‍රෑන්ස් එක යන 25000යි 41000යි කන් ආයි එකට නොදෙනෙත්ව ගණන් දාලා තියෙන්නේ මේ ලික්විඩ් කූල් එක විතරක් තමයි 69000ක් ප්‍රොග් ලගි එතකොට Thermaltake Pacific කියන මෙන්න මේ ඔක්කොම ටික තමයි. ඒ කියන්නේ liquid cooling kit එක විතරක් ලක්ෂ එකමාරක් වෙනවා. පැහැදිලිද? liquid cooling kit එක විතරක්. ඒතර RGB wire set එක විතරක් 20000යි මේ. මේවා කරන්න බෑ. මේවා දාලා කම්පියුටර් එකක් හදනවා කියන්නේ ළමයි. ඒක ඉතින් හීනයක්ම තමයි. ඉතින් මේ තියෙන liquid නෙවෙයි සාමාන්‍ය normal මම ඔයාලට කිව්ව heat sink එක.
එතකොට ඒකෙත් cooling and lighting in තියෙන හොඳම සාමාන්‍ය RGB CPU cool එකක්ම වෙනවා 7000ක්. මේ ඔක්කොම out of stock ඉතින්. in stock ඉතුරු වෙලා තියෙන්නේ මේ ටික විතරයි. හරි මේවා ඉතින් බලන්න එපා තේරුමක් නැහැ නිකන් සාමාන්‍ය i4 4 gen වගේ කම්පියුටර් එකක් ගහගන්න හදාගෙන වැඩ කරන්න. මේවා ඉතින් මේ විදිහට දාලා ළමයි කම්පියුටර් එක වැඩ කරන්න ඕනේ අපිට. මොකද අපිට මේවා දාගෙන කම්පියුටර් එක වැඩ කරන්න තරම් වර්ක් ලෝඩ් එකක් නැහැනේ. තාම ඔයා ප්‍රොෆෙෂනල් මට්ටමට ඇවිල්ලා නැහැනේ. නේද? ඔයා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට ගිහිල්ලවත් නේද? ගේමින් ඉන්ඩස්ට්‍රි එකේවත් එහෙම නැහැනේ. ඒ නිසා මේ දැනට අපිට එඩියුකේට් කියන්නේ අපි ඉගෙන ගන්න ළමයි විදිහට අපිට මේ සාමාන්‍ය රුපියල් 35000ක් විතර මැෂින් එකක් ඇති ළමයි. හරිද? මේ ලක්ෂ ගණන් මැෂින් ගහගෙන අපි එකකින් ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන්නේ නැහැනේ අපිට ඒක. ඔයා ලක්ෂ 50ක් හරි ලක්ෂ 5ක් දීලා හරි මැෂින් එකක් ගෙනල්ලා ඒකෙන් ඔයාට ආදායමක් එන්නේ නැත්නම් ඉන්කම් එකක් නැත්නම් ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එකෙන් වැඩක් නැහැ. එතකොට අපිට ඉගෙන ගන්න ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට ඔයාට ඉගෙන ගන්න ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට මම නම් කියන්නේ රුපියල් 50000ට වඩා යන්න එපා. රුපියල් 50000කට වඩා අඩුවෙන් මැෂින් එකක් හදාගෙන ඔයාගේ এডুকেෂන් ඉන්වෙස්ට්මන්ට් එකට ඒක යොදා ගන්න. එතකොට ඔයාට ඒ රුපියල් 50000 ඇතුලේ ළමයි විෂයට අදාළ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒකෙන් ඔයා ගන්න බෙනිෆිට්ස් වලින් ඔයා මොකද කරන්නේ? ඒ එක්සෑම් ඉවර වෙලා ඩිග්‍රී එකක් එහෙම කරාට පස්සේ අන්න යන්න ඔයා ලක්ෂ 5ක විතර ඉන්වෙස්ට්මන්ට් එකකට. මොකද එතකොට ඔයා ස්කිල් ඩෙවලොප් කරගෙන තියෙන්නේ. එතකොට ඔයාට පුළුවන් ළමයි ග්‍රැෆික් ඩිසයිනින්, වීඩියෝ එඩිටින්, ගේම් ඩිසයිනින්, 3D ඔය ඕනෑම දෙයක් භාවිතා කරලා ඔයාලට පුළුවන් මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ළමයි සල්ලි හොයන්න. මුදලක් උපයන්න. ඒ මුදල උපයන ඉපීම වෙනුවෙන් ඔයා පරිගණකයට ඉන්වෙස්ට් කරාට කමක් නැහැ. මොකද අද ලංකාවේ ගොඩක් වෙන්නේ මේ සල්ලි තියෙන මිනිස්සු සල්ලිකාර ළමයි උන්ට තියෙන සල්ලි තියෙන හින්දා ළමයි මේ කම්පියුටර්ස් හදාගෙන ෆොටෝ දාලා අර අයින් අහිංසක ළමයිගේ හිත විනාශ කරනවා. ඉතින් උන් ඕවට ආසාව ඇති කරගෙන මොනවද කරන්නේ? ඊට පස්සේ ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට කරදර කරලා ඒ මිනිස්සුන්ට ළමයි කන්න බොන්නත් නැහැ. අන්තිමට ඕගොල්ලන්ට කම්පියුටර් ගහලා දුන්නාට පස්සේ. ඊට පස්සේ ඕගොල්ලෝ එකකින් කරන මගුලක් නැහැනේ. උදේ ඉඳන් රැය වෙනකන් ගේම් ගහනවා. නේද? ගේම් ගහනවා අන්තිමට එකෙන් ඒ ඉන්වෙස්ට්මන්ට් එකෙන් කිසිම ඉන්කම් එකක් නැහැ, බෙනිෆිට් නැහැ, මොකුත් නැහැ. අන්තිමට මොංගල් ළමෙක් තමයි බිහි වෙන්නේ. එතකොට මොංගල් ළමයා බිහිවීම වෙනුවෙන් ඉන්වෙස්ට්මන්ට් එක කරේ කවුද? දෙමාපියෝ. දෙමාපියෝ ලක්ෂ 5ක් විතර වියදම් කරලා තමන්ගේ දරුවා මොංගල් ළමෙක් බවට පත් කරගන්නවා. ඉතින් ඒ හින්දා තමයි මම මේ කියන්නේ මේවා මේ බලන්න මේවා ඕකේ මේවා ඉගෙන ගන්න. හැබැයි ඒක ඔයාගේ ඩ්‍රීම් එකක් කරගන්න. ඒ කියන්නේ දැම්ම නෙවෙයි ළමයි. දැන් ඔය ලික්විඩ් කූලින් දාලා කරලා අපි මං කම්පියුටරයක් හැදුවට මට පාඩු නැහැ. හේතුව මම ළමයි මගේ ඉන්වෙස්ට්මන්ට් එකක් නේ ඒක. මගේ ඒක කම්පැනි ඉන්වෙස්ට්මන්ට් එකක් නේ. ඒක ඕගොල්ලෝ කරන්න යන්න එපා. නැත්නම් දැන් මේ ගොඩාක් වෙලා තියෙන්නේ මට මේවා පෙන්නපුවම මම ගෙවල වලින් කතා කරනවා. දැන් මේ පුතා කිව්වා මේ කම්පියුටර් එකට ලික්විඩ් කූලින් එකක් දාන්න ඕනි කියලා. කොහෙන්ද සර් ගන්න තියෙන්නේ? ඒක දාන්නම ඕනිද? ඒක නැතුව ඉගෙන ගන්න බැයිලු නේද ICT සබ්ජෙක්ට් එක? ඔන්න ළමයි එහෙමයි කියන්නේ. දැන් ඉස්සර කාලේ දැන් නම් ෆෝන් එකක් අනිවාර්යයිනේ. ඉස්සර ICT පන්ති ආපු ගමන් දෙවෙනි දවසේ කෝල් එකෙනවා ගෙදරින්. සර් ෆෝන් එකක් ගන්න කියලා කිව්වලු නේද? ෆෝන් එක නැතුව පන්ති එන්න බැයිලු නේද? ඔය ඉස්සර එහෙමයි. ඒ කියන්නේ මාව පාවා දීලා තමයි ළමයි තමන්ගේ අවශ්‍යතාව ටික ඉෂ්ට කරගන්නේ. හරි i5 10 gen processor එකම 50000ක් නේ. ඔව් i5 10 gen processor එකම 50000ක්. දැන් නම් ඊටත් වැඩි. 50000ක් කියන ඔක තිබ්බේ නම් 38000කට. දැන් නම් ඉතින් 50000ක් වෙනවා ඇති. ISO developing කරන්න Mac එකක් ඕනමද? ඕනේ. නැත්තම් බෑ ටෙස්ට් කරන්න. Windows වලට Mac OS එක දාලා කරන්න බැයිද? පුළුවන්. එනට හරියට වැඩේ වෙන්නේ නැහැ. මොකද Mac hardware drivers වලට config වෙන්නේ නැහැ නේ. කරන්න පුළුවන් ඉතින් Mac එහෙම දාගෙන වැඩක් නැහැ. right අපි ඉතින් වෙන ගමු. ඉතින් මෙතනදී ඔන්න DRAM memory slot කියලා ඔයාලට පේනවා නිල් පාටින් RAM එක හයි කරගන්න පුළුවන්. ළමයි මෙතන 20 pin ATX power connector කියලා තියෙනවනේ. මේ 20 pin ATX power connector කියන්නේ power supply එකෙන් current එක එන්නේ උතෙන්ට. සම්පූර්ණයෙන්ම මේ motherboard එකට current එක එන්නේ උතෙන්ට. ඉතින් motherboard වලත් ළමයි pin සංඛ්‍යාව වෙනස් වෙනවා. ඔක 24 වුණත් එන්න පුළුවන්. අලුත් ඒවා නම් එහෙමයි එන්නේ. පරණ ඒවා නම් pin 20 ආවේ. ඉතින් power supply එකක් ගන්නකොට pin ගානේ එහෙම අහනවා අපි. ඒතර ඕක ගණන් කරගන්න. හරි. Apple motherboard එකම ඕනිද M1 chip එකකට? බෑ M1 chip එකේන motherboard එකක් ඕනේ. Apple motherboard එකට M1 chip එක ගහන්න බෑ. M1 chip එකත් එක්කම එන motherboard එකක් විතර. chip එකත් එක්කම එන motherboard එක ඒ computer එකෙම තමයි ගන්න ඕනේ. Mac වල game ගහන්න බෑ කියනවා නේ. නෑ M1 එකේ ගහන්න පුළුවන්. කවුද බෑ කියන්නේ? හරි. කීයක් වෙනවද? සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් අඩුම M1 chip එකක් තියෙන Apple ලගේ කම්පියුටරේ මොනිටර්ස් මොකුත් නැතුව CPU එක විතරක් ඊයේ ගාන මම මේ කියන්නේ ඊයේ ගාන රයිට් ඔයාලට උනන් එක ලයිව් පෙන්නන්නම් 1.80යි හරිද ඒක 1.60ට ළමයි ලංකාවට ආවේ 1.60ට ලංකාවට ආවේ නමුත් දැන් මේ දවස්වල බඩු එන්නේ නැති නිසා තහ රටේ පවතින තත්ත්වයක් එක්ක එතන අඩුම 1.80යි අනිත් අය ගාව 1.90ක් විතර වෙනවා ඒ 8GB 2.6
Mac හදලා තියෙන ගේම් ගහන්නම නෙවෙයි ගේම් ගහන්න පුළුවන් M1 chip එකේ. Mac හදලා තියෙන ළමයි ඉන්ඩස්ට්‍රියල් වැඩවලට. හරි මේ තියෙන ගණන් ටික බලා ගන්න මෙහෙම දුක හිතුණට මට කරන්න දෙයක් නෑ. හරි. AGB 256 එක get in today. ඒ කියන්නේ මම ඊයේ ඇහුවේ හොඳේ. ඊයේ ගන්නව නම් 1.80යි. එතකොට AGB 512 ගන්නව නම් 225000යි. 16GB 256 238000යි. 16GB 512 SSD නෙන්නේ 29500යි. පැහැදිලිද? එතකොට මේ මොකද්ද දන්නවද? මෙන්න මේක. Mac mini 2020 හරි මෙන්න මේ කම්පියුටර් එක අපිට තනියම PC එකක් රීසෙට් කරලා OS එක දාලා software එක දාගෙන virus එක දාන්න උගන්වනවද? ඒව නැති ඔයගොල්ලෝ තනියෙන් ඉගෙන ගන්න ඕනේ. ඉතින් මහ දේවල් නෙවෙයි. Mac mini එක දැම්ම ගන්න එක හොඳයිද? ඔව් ඉතින් අවුලක් නැහැ. නැත්නම් කවදා ගන්නද? මේ තියෙන Mac mini එක මේකේ ලොකු size එකක් නැහැ ඉතින්. මම මේ දවස්වල බල හිටියේ. පුළුවන් කාලයක් આવුත් ගන්න. මොකද දැනට අපිට කම්පියුටර් එකක් හදනවට වඩා ලාභදායකව මේක ගන්න පුළුවන්. මේකට අපිට මොනිටර් 4ක් සෙට් කරගන්නත් පුළුවන් නේ. ගණන් බහින්නේ නැහැ මේවා ඉතින් ගණන් කවදා බහිද ළමයි. ඉතින් Mac mini එක කීයද අහනවා. ඉතින් කීයද කියලා තමයි බම් මේ කිව්වේ. අඩුම එක 1.80යි. මොනිටර් කීබෝඩ් මොකුත් නැතුව හොදේ. මොනිටර් කීබෝඩ් ගත්ත ගියොත් Apple එකෙන්ම රුපියල් 28000ක් විතර එනවා. ලක්ෂ 2යි ගාණක් පයින්. ඉතින් මේ හොදම එක 16GB 512 hard එක 295. ඒක ලක්ෂ 3යි. ඉතින් මම මේ කතා කරේ Mac mini විතරයි. මේ Mac mini new guest more glory. මේ තියෙන M1 මේක ඉතින් මේ ඔයාට මේ රටින් ගන්නව නම් එහෙම මෙච්චර ගණන් නැහැ හොඳේ. රටින් ගන්නව නම් මේක වෙන්නේ 1.39 1.40යි. ඉතින් රුපියල් 40000ක් ලංකාවේ ටැක්ස්. ආයෙ යනවා Apple process එකේ නම මොකක්ද කියලා. Apple process එකේ නම තමයි මේක Apple M1. නෑ මොනිටර් කීබෝඩ් Apple වෙන්න ඕනේ නෑ. හරි. මේ තියෙන්නේ M1 chip එක ඇතුලේ ඔය කරුණු කාරණා ටික වෙන විදිහ. Make M1 is not next step for Mac. It's another level interior. ඊගාව level එක මේ. Another level. 8 core CPU එකක් max power මේක. හරිද මේ? මේ බලන්න gaming incredible chip in unbelievable graphic out මේ. මේක කෙලින්ම gaming වලට දීලා තියෙන්නේ. කවුද game ගහන්න බෑ කියන්නේ. 6 ගුණයක් වේගවත් ළමයි faster graphic performance GPU එක විතරක්. ඊට පස්සේ graphic designers ලට 4K editors ලට Cisco neural engine එකක් තියෙනවා. හරිද? ඔය විදිහට තමයි මේක හදලා තියෙන්නේ. More power works faster. හරි. ඉතින් අපිට මම ඔයාලට මේක තියෙන මේ තියෙන මම බෑක් එක අපිට මේකේ Thunderbolt USB එනවා. ඒ කියන්නේ Thunderbolt කියන්නේ C port දෙකක් එනවා. මේ දෙකෙන්ම monitors දෙකක් connect කරගන්න පුළුවන්. HDMI එකකින් monitors දෙකක් connect කරන්න පුළුවන්. මෙතෙන්ට Ethernet port එක දුන්නා, power දුන්නා. මෙතනින් on කරා. මෙතනින් USB. ඔව් M1 එකක් ගන්න කියලා තමයි බැලුවේ. හරි. මේකේ විශේෂත්වය මම ඔයාලට නිකන් පෙන්නන්නම්කෝ Mac mini setup එකක්. ඒ කියන්නේ ඔයාලටත් මම කිව්වේ ඒක හරි worth ළමයි. අර නිකන් පාට ලයිට් පත් වෙන මැෂින් එකක් ගහ ගන්නවට වඩා හරිද Apple Mac mini setup එකකට යනවා කියන එක ඇත්තටම ඵලදායි. හරි. දැන් බලන්න මෙතන වුණත් මේ පින්තූරේ මේ බලන්න මොනිටර් දෙකම කනෙක්ට් වෙන්නේ මේ චූටි එකෙන්නේ. ඒතර එයාලා සාමාන්‍ය හොඳ Apple monitors දෙකක් අරගෙනම තියෙන්නේ. Apple monitors දෙකක් අරගෙන ඉතින් මෙතනින් කනෙක්ට් කරලා Apple keyboard ම හදාගෙන. හරි ලස්සනට මේ වැඩේ කරගන්න පුළුවන්. ඒකයි ඉතින් මේක පිළිවෙලයි. අනික වේගය මේ බලන්න මෙතන මේ monitors තුනම කනෙක්ට් වෙන්නේ monitors තුනම කනෙක්ට් වෙන්නේ ළමයි මේ තනි machine එකෙන්. ඒතර මේ වගේ triple monitor setup එකකට යන්න පුළුවන්. හරි. ඉතින් මම ඒක කිව්වේ මේවා ඔයගොල්ලෝ දැම්ම ගන්න යන්න එපා. ඔයගොල්ලෝ මේවා මොනව කරන්නද? හරිද? ඔයගොල්ලෝ මොනව කරන්නද මේව අරගෙන? ඔයගොල්ලෝ දැනට පොඩි මැෂින් එකක් අරගෙන ඉගෙන ගන්න. ඉගෙන ගත්තාම ගන්න. දැන් මේ මොකද මට නෑනේ Apple mini නේද? Apple mini මට නෑනේ.
මට මේ RGB ලයිට් පත් තියෙන මේ කූලින් මෙතඩ් තියෙන ලික්විඩ් කූලින් තියෙන මැෂින් මට නැහැනේ. ඒතර මමත් මේ ඕගලන්ට උගන්වන මිනිස්සයානේ. මාත් ඒව ගැන ඕගලන්ට කියලා දෙනවානේ. ඉතින් එහෙම තමයි ළමයි. තමන්ගේ හීනෙට යන්න ලොකු කාලයක් යනවා. හරි. ඉතින් මම මේ ඊයේ ඒවය ගණන් බැලුවා මේ ගණ්ඩ බලන්න කියලා. ගණ්ඩ අමාරුයි. ඔබ 180ක් දීලා මේ 8GB 256 ගහලා වැඩක් නැහැ. කියනවා නම් අඩුම 16GB වත් ගන්න ඕනේ. ඉතින් 16GB දීලා 238ට PC එක අරගෙන ළමයි ඉතුරු ටික ගන්නකොට කීබෝඩ් මවුස් ටික අරගන්න ගියාම තව මොනිටර් එකකුත් ඕනේ. මොනිටර් 3 කියන්නේ ට්‍රිපල් මොනිටර් සෙටප් එකකට යන්න එපා. ඒකයි මම අර ඊයේ ගෲප් එකේ මොනිටර් එකක් කෙවි තව. මගේ තියෙන જાතිය මොනිටර් එකක් තව ගන්න. හරි Mac mini එකේ කූලින් මෙතඩ් එක තියෙන්නේ මෙන්න මේක. Mac mini එක ඇතුලේ තියෙන කූලින් මෙතඩ්. හරි මෙන්න මේ විදිහට මේක ඇතුළට මේ ෆෑන් එකකින් ළමයි කූල් එක ගන්නවා. ඒ ෆෑන් එකෙම තමයි මේක කූල් වෙන්නේ. මෙතන ප්‍රොසෙස් එක මේ තියෙන M1 chip එක. මේ M1 chip එක තමයි ඒගොල්ලෝ කූල් කරන්නේ. ඒතර ඒක ඇතුලේ පොඩි ෆෑන් එකක් තියෙනවා. ඒ චුටි ෆෑන් එකෙන් තමයි එයාර් ෆ්ලෝ එක අරගෙන හරි මේ විදිහට එයාර් ෆ්ලෝ එක අරගෙන මේක කූල් කරන්නේ. ෆෑන් එකකින්. ඒ රෙන්න මේකට වෙන කූලින් මෙතඩ් නැහැ. හරි. ඕනම් මෙන්න මේ වගේ ඉතින් මේ අපිට හදන්න පුළුවන් නේ. කූලින් ෆෑන් එකක් යටින් තියලා ඒ කූලින් මෙතඩ් එකට අපිට පොඩි වැඩිපුර මේකක් දෙන්න පුළුවන්. එයාර් ෆ්ලෝ එකක් දෙන්න පුළුවන්. හරි. එහෙනම් පැහැදිලි වෙනවා අද ගොඩක් දේවල් ඕගොල්ලෝ අප්ඩේට් වුණා. හොඳේ. ගොඩක් දේවල් වලට අප්ඩේට් වුණා. ඒ හැම අප්ඩේට් එකක්ම තමන් හොඳට ඔළුවේ ධාරණය කරගෙන තියාගන්න. රයිට්. ඒ කියන්නේ දවසක අපිට යන්න පුළුවන් හොඳ දේවල්, හොඳ අප්ඩේට්. මේ පාඩම ඉගෙන ගැනීම තුල, මේ පාඩම් ඉගෙන ගැනීම තුල අපිට යන්න තියෙන දේවල්. එළිය තියෙන දැනුම. හරි. 512 ඇති වේද? ඇති වේ අපිට හાર્ඩ් එක මහලු කොට උන්නේ නැහැ නේද? හાર્ඩ් එක මොකටද මහලු කොට? හැමදේම ක්ලවුඩ් එකේ ඉන්නේ තියෙන්නේ. ඒ නිසා හાર્ඩ් වලට වියදම් කරන එක බොරු වැඩක්. අමතර පන්තියකවත් මෙච්චර දුරට යන්නේ නැතුව ඇතිනේ. අමතර පන්තියකවත් මෙච්චර දුරට ගන්නන්නේ නැහැ. Mac mini එකේ ඕනේ OS එකක් දාන්න පුළුවන්ද? බෑ ඉතින් Apple OS එක විතරයි පුළුවන්. ඒක Mac mini chip එක Windows වලට compatible නෑනේ. ඒ නිසා Apple OS එක විතරයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. ෆෝන් වලට CPU එකක් තියෙනවා Snapdragon කියන්නේ. ඔයගොල්ලෝ සෑහෙන්න මේ අප්ඩේට් නැහැනේ යන්නේ. Snapdragon 865 මේ X65 ෆෝන් මේ තියෙන ළමයි මොබයිල් ෆෝන් වලට එන chip එකනේ. මං හිතුවේ ඕවා දන්නව ඇති කියලානේ මං හිතුවේ. Snapdragon ෆෝන් නෙවෙයි Snapdragon 865 chip එක. ඒක 865 කියන්නේ එක එක අප්ඩේට් ආවා. මේ තියෙන chip එක මේ. ඔයාලට පේනවද මේ අතේ තියෙන මේ කහපාට chip එක තමයි මොබයිල් ෆෝන් එකක processor එක. පැහැදිලිද? කොච්චර චූටිද කියලා හිතන්නකො මොබයිල් ෆෝන් එකේ chip එක ළමයි. මේ ඊට කලින් ආපු chip එක. ඒක ඊට වඩා පොඩි. 5G එක. 5G chip එක. අපි ගන්න ගේම් Mac වලට support M1 එකට support M1 එකට ඔයාට පුළුවන් මෙතන හොයන්න ඒවා Apple support game කියලා ගහන්නකෝ. හරි. මොබයිල් ෆෝන් chip එක පැහැදිලි නේ එහෙනම්. Snapdragon Qualcomm ඕගේ නම් වලින් එන්නේ. ඉතින් Snapdragon තමයි දැන් ගොඩාක් කෙනේවට එන්නේ. හරි. මේ Apple ලගේ ඔක්කොම එකම size එන්නේ. Apple with Qualcomm. ඉතින් එතකොට ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න ටික ගේම් ගහන්න. ඒ ළමයි ගේම් ගහන්න ඔච්චර ආස ගේම් වලින් මොනවද ඔයාලට ලැබෙන්නේ? හරි මේ දෙන Mac OS stream එක මේ දෙන ගේම් ටික දැන් Apple phone එකේ ඔය ගහන්නේ PUBG එහෙම හරි මේ දෙන්නේ Apple වල play කරන්න පුළුවන් game list එක Rise of මේ දැනට පොඩි list එකක් මම මේ ගත්තේ හරිද ඔයගොල්ලෝ මේ කෑ ගහනින්ද Rise of the Tomb Raider Fortnite ගන්න පුළුවන් Rocket Leagues ගන්න පුළුවන් Civilian 6 ගන්න පුළුවන් ඊගාවට Subnautica පුළුවන් Play of Eldraine පුළුවන් Dirt පුළුවන් Terius පුළුවන් Monwatch පුළුවන් Crysis පුළුවන් මේ ඔක්කොම පුළුවන් Inbox වලට virtual දාගන්න බැයිද Mac එක පුළුවන් පුළුවන් වෙනම ඩවුන්ලෝඩ් කරලා පුළුවන් Terra ඉදලා ඔක්කොම පුළුවන් නේ
what games are support Mac මේ ඔක්කොම පුළුවන් ගහන්න. මෙතන support කරන games. ඒ කියන්නේ ළමයි හොද game ඕන එකක් Mac වල පුළුවන්. හරිද? PUBG ගහන්න කොහොමද පුළුවන් ඉතින්. ඔයගොල්ලන්ට PUBG ගහන්න ඕන නම් COD ගහන්න ඕන නම් ඊගාට Free Fire ගහන්න ඕන නම් ඒ ඔක්කොම ගහන්න පුළුවන්. ඉතින් ඒනට ඒවා මගෙන් අහන්න එපා ළමයි. game ගහන අයට මගෙන් උදව්වක් නැහැ. game ගහන විකාර කරන රුපියලකවත් ආදායමක් උපයන්න පුළුවන් ස්කිල් එකක් හදාගන්න බැරි උන් ටිකට ඉතින් මම ඒව කියලා දෙන්නේ නැහැ. game ගහන කට්ටිය මම නම් කියන්නේ ඒකට වෙන ICT ගුරුවරයෙක් හොයාගන්න. හරිද? එතකොට ඒ ගුරුවරයාත් එක්ක game ගහ අතල් එකේ ඒ දේවල් විතරක් කරගෙන ඉන්න. හරිද? ජීවිතේ විනාශ වෙන මොංගල් වෙන දේවල් ගැල්ද වගේ මේකක් නෑ ළමයි. මමත් game ගහනවා හොඳයි. ඔයගොල්ලෝ උන්ට හිතා ගන්න බැරි තරම් game මම ගහලා තියෙනවා. හරිද? දැන්ට ඇවිල්ලා තියෙන හැම game එකක්ම මම ගහලා තියෙනවා. හරිද? එක game එකක් නොගහපු එකක් නෑ මම. ඔයගොල්ලෝ අහන්න ඕන එකක් ගැන මම කියන්නම්. හරිද? දැනට ඉතින් ඔය දැනට ඇවිල්ලා තියෙන ඒවා නම් ගොඩක් ඒවා ගැහුවේ නැහැ. දැනට ආපු ඒවාෙන් අන්තිමටම ගහන්න උනේ නෑ ගොඩක් ලොකු game. නමුත් ඊට කලින් ආපු ඔක්කොම ගැහුවා. graphic designing වලට ඕනි. ගේම්ස් හදන්න පුළුවන් softwares ඉතින් අපිට තියෙන්නේ දැනට නම් CryEngine එක විතරයි. ඒ කියන්නේ ඔයාලට ගේම් හදන්න ඕනි නම් ඔයාලට ගේම් හදන්න ඕන නම් ඔයාලට පුළුවන් CryEngine එක පාවිච්චි කරලා ගේම් හදන්න. CryEngine හොඳේ CryEngine. ප්‍රොෆෙෂනල් වැඩවලට වැඩියෙන් performance ඕන ගේම්ස් වලට. ප්‍රොෆෙෂනල් වැඩවලට වැඩියම performance ඕනි ගේම් වලට. ප්‍රොෆෙෂනල් වැඩවලට ගේම්ස් වලට performance ඕනේ නැහැ. performance අඩු වැඩි වෙනකොට සිද්ධ වෙන්නේ ගේම් එකේ quality අඩු වැඩි වෙන එක විතරනේ. ගේම් එක play කරන්න පුළුවන් නේ. හැබැයි අපිට වීඩියෝ එකක් 4K ඕනි නම් ඒක අපිට full HD ගහගෙන වැඩක් නැහැ නේ 4K ම එපේ. හරි. මේ තියෙන CryEngine මේ CryEngine වලින් තමයි ගේම් හදන්නේ. මේ තියෙන CryEngine වලින් තමයි ඔයගොල්ලෝ ගොඩක් play කරන ගේම් එක හදලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මෙතනින් ඕනේ නම් CryEngine get CryEngine ගන්න. CryEngine එක අරගෙන මේ තින්නේ ගේම් ළමයි ප්‍රෝග්‍රෑම් කරන software එක. මේ software එකෙන් තමයි ගේම් හදන්නේ. right? ඉතින් ඕනනම් ඒ CryEngine අරගෙන ඊට පස්සේ YouTube එකෙන් ඒවා බලලා ගේම් හදා ගන්න කට්ටිය එහෙම ඒවක් ඉගෙන ගන්න. අඩු ගානේ එහෙම එකක්වත් ඉගෙන ගන්න. Why choice CryEngine. ඒ CryEngine වලින් ලංකාවේ එහෙම පොඩි පොඩි උන් ගේම් හදපු ඒවා තියෙනවා. right? ඉතින් මේ වගේ දේවල් ඉගෙන ගන්න. හරි පේ කරන්න ඕනේ නම් පේ කරලා ගන්න. ඉතින් මට මම දන්නේ නැහැ නේ. පේ කරන්න ඕනේ කියන්නේ ළමයි ඉතින් හැමදේම නිකන් දෙයි කිය ගේම් හදන ඒවා. ලේබල්ස් හදන්න කිව්ව වෙබ්සයිට් එක මොන ලේබල්ද? හරි ඔන්න ගේම් හදන්න පුළුවන් softwares උත් කිව්වා ප්‍රොෆෙෂනල් උත් කිව්වා හරි. එතකොට ඔන්න කම්පියුටරේ මදර්බෝඩ් එකේ ওই විදිහට තියෙනවා ළමයි North bridge එකයි South bridge එකයි මෙතෙන්ට CPU socket එක හයි කරනවා මෙතෙන්ට RAM kit එක ගහනවා. එතකොට ළමයි මේ සුදු පාටින් ඇවිල්ලා තියෙන්නේ PCI slot කියලා જાතියක්. ඒතර PCI slot වලට තමයි අපි ඔය අපිට අමතර උපාංග පරිගණකයක හයි කරන්නේ. ඒ කියන්නේ TV එක බලන්න ඕනේ TV card එක. හරිද? TV card එක ඊට පස්සේ ඔය network card අරෝ මේවා ඉතින් දැන් නම් ඉන්නේ නැහැ. PCI වලට හයි කරන්න පුළුවන්. මේ කළු පාටින් පෙන්වන AGP slot කියලා කියන්නේ. ඕක කළු රතු නිල් දැන් මේක නම් කහ පාටින් පෙන්වන්නේ. මේකේ තියෙන AGP slot එක කහ පාට. මේකට තමයි ළමයි VGA card එක හයි කරන්නේ. VGA card එක. හරි. ඉතින් ওই විදිහට තමයි motherboard එක දැනට ඔයාලට ඉගෙන ගන්න ඕනි බේසික් දේවල් ටික එන්නේ. ඉතින් මේ තමයි ඒක නම් කරලා තියෙන්නේ. මේ 8 pin power connector එකක් තියෙනවා. මෙතන තියෙන pin 8යි මම අලින් පෙන්නපු එකේ pin 20ක් තිබ්බා. එතකොට CPU goes here. මෙතෙන්ට CPU එක යනවා. RAM slot දෙක මෙතන තියෙනවා. 20 pin power connector එක මෙතන තියෙනවා. 20 pin power connector එක මෙතෙන්ට එනවා. 24 pin connector එක මම පෙන්නපු එකේ තිබෙ 20යි. USB 3.0 connector එකක් එනවා. SATA 6GB port එක එනවා. SATA 3GB port එක එනවා. ඒ විදිහට ළමයි මෙන්න GPU socket එක මෙතනින් එනවා. ඔය විදිහට motherboard එකක් නම් කරලා තියෙනවා. හරි. දැන් මෙන්න මේ කියන දෘඩාංග අපි ළමයි වර්ගීකරණය කරනවා. ඔන්න දෘඩාංග සංරචක වර්ගීකරණය classification of hardware components. හරිද? තව 4pin 12 power slot එකක් තියෙනවද? තියෙනවනේ. ඒ එක motherboard වල මම කිව්වේ අපිට එක motherboard එකක් ඉගෙන ගත්තාම ලෝකේ තියෙන හැම motherboard එකක්ම මේ විදිහ නෙවෙයි. motherboard හදන සමාගම් තියෙනවානේ. Asus හදනවා, Gigabyte ලා හදනවා, Intel ලගෙන් එන ඒවා තියෙනවා. ඉතින් මේ වගේ විවිධ සමාගම් හදන motherboard වල විවිධ දේවල් එනවා. හරි. BIOS reset කරන්න BIOS battery එක ගලවලා connectors දෙක twister අල්ලලා ඉඳලා on කරාම reset වෙන්නේ නෑනේ. reset කරන්න ඉතින් battery ගලවලා ටික වෙලාවක් තිබ්බත් reset වෙනවා. battery ගලවලා ටික වෙලාවක් තිබ්බම BIOS chip එකේ තියෙන data ටික මැකිලා යනවා. ඊට පස්සේ ආ වෙලාව අරව මේව ඔක්කොම ආයි දෙන්න ඕනේ. හරිද? ඒක ඉතින් මම කියන්නම් කම්පියුටරේ
ඒ පින් රීසෙට් කරන විදිහම හાર્ඩ්වෙයාර් වලදී ලැප් වලත් එහෙමයි BIOS රීසෙට් වෙන. හැබැයි ඉතින් BIOS රීසෙට් වෙනවා කියන්නේ දැන් ඔය BIOS වලට පාස්වර්ඩ් දානවනේ ගොඩක් අය කම්පියුටරේ ඔන් වෙද්දි. එහෙම පාස්වර්ඩ් එකක් එහෙම දැම්මොත් එහෙම බැටරි එක ලෙවු කියලා ඒ පාස්වර්ඩ් මැකෙන්නේ. එතකොට අපි ඒක තමයි BIOS bypass කරන්න ඕනේ. BIOS bypass කරන්න ඕනේ. ඒක අපිට කරන්න බැරි වැඩක්. ඒක කරන්ට් එකෙන් ෂෝට් කරලා ඕක මකන්න ඕනේ. එතකොට ඔය BIOS chip ගැනත් අපි දෙවෙනි පාඩමේදී තමයි කතා කරන්නේ ළමයි ඔය වෙනම ඒ memories ගැන කතා කරනවා. මොකද erasable programmable memory, erasable programmable read memory, read and write erasable programmable memory එහෙම වෙනම තියෙනවා. erase කරන්න පුළුවන්, program කරන්න පුළුවන් memory. එතකොට දැන් BIOS කියන්නේ read only memory එකක් විතරයි. ඒක programmable only. programmable read only memory එකක්. ඒක erase කරන්න බෑ. ඉතින් ඒවා අපි ඉස්සරහට බලමු. ඉදසගෙන ඉන්න. හොඳේ ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලන්ගේ ජීවිතේ දැන් මගෙන් අහන ප්‍රශ්න තියෙනවානේ. ඒ හැම ප්‍රශ්නයකටම උත්තර තියෙන්නේ සමස්ත විෂය ඇතුලේ. එතකොට මේ හැම ප්‍රශ්නයක්ම පළවෙනි පාඩමෙන් විසඳන්න බෑ ළමයි. තේරෙනවද? ඔයගොල්ලන්ගේ ඔක්කොම ප්‍රශ්න පළවෙනි පාඩමෙන් විසඳෙනවා නම් ඉතුරු පාඩම් ටික අපරාධිනේ. නේද? ඔයගොල්ලෝ ඔක්කොම පළවෙනි පාඩමෙන් අහලා විසඳ ගන්න යන්න එපා. ඒ ඔය හැම දෙයකටම උත්තර ටික ටික ඉස්සරහට හම්බ වෙනවා. මේ ICT වලට ආව විතරයි. තාම ඔලෙවට සල්ටුත් නැහැ. ICT වල තාම පළවෙනි පාඩමේ තුන්වෙනි මාතෘකාව අවශ්‍ය ඉන්නේ. ඒත් මම ඔයගොල්ලෝ අහන හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා. ඒක මතක තියාගන්න. ඔය අහන ප්‍රශ්න මේ chat එකේ උඩ ඉඳන් පහළට එන ප්‍රශ්න වෙන පන්තියක අහන්නකො උත්තර දෙයිද බලන්න. මේ විදිහට අහන හැම එකකටම මම ඔයාලට උත්තර දීලා තියෙනවා ළමයි. හරිද? ඒ හින්දායි මේ පන්තිය ඔයගොල්ලන්ට මෙච්චර වැදගත් වෙන්නේ. මොකද මේ පන්තිය ඔයාගේ පන්තියක්, මගේ පන්තියක් නෙවෙයි. මගේ පන්තියක් නම් මම මට ඕනි දේ උගන්වන්නේ. හැබැයි මම උගන්වන්නේ ඔයගොල්ලන්ට ඕනි දේ. ඔයගොල්ලන්ට ඕනි දේ උගන්වගෙන යමින් මගේ ටේබලුත් මම උගන්වනවා. එහෙම නැතුව ළමයි මට ඕනි දේ ඉගෙන ගන්න නෙවෙයිනේ ඔයා එන්නේ. නේ ඔයා කෑම කඩේකට යන්නේ කඩේ මිනිහට ඕනි කෑම එක කන්නද? ඔයාට ඕනි කෑම එක කන්නද? ඔයා කඩේට යන්නේ ඔයාට ඕනි කෑම එක කන්නනේ සල්ලි දීලා. හරි. CMOS බැටරි එකේ හැ පැත්තේ තියෙන පින්ස් දෙක අල්ලලන් ඉදලා නේද? වැඩේ හරි ගියා මට කරන්ට් එකත් වැදුනා. එහෙනම් හරි කමන්නේ. හොඳටම කරගෙන. ඉතින් අපි ළමයි ඔන්න හાર્ඩ්වෙයාර් සංරචක වර්ගීකරණයට එනවා. පරිගණකයට සම්බන්ධ කර ඇති දෘඩාංක දත්ත සැකසීමේ ක්‍රියාවලිය සඳහා දක්වන දායකත්වය අනුව දත්ත සැකසීමට තමයි ළමයි මේක දක්වන්නේ. හයිලයිට් කරගන්න ටියුට් එකේ දත්ත සැකසීමේ ක්‍රියාවලිය සඳහා දක්වන දායකත්වය. දත්ත සැකසීමේ ක්‍රියාවලිය සඳහා දක්වන දායකත්වය අනුව වර්ගීකරණය කරනු ලැබේ. එම වර්ගීකරණය පහත අයුරින් හඳුනාගත හැක. හරි. ඔයාලා ළමයි the hardware component used to input data and information into the computer are called input devices. මෙන්න වර්ගීකරණයේ දෘඩාංග සංරචකය. නමුත් ඔයාලා ළමයි පොතේ මෙතන ඉඩ නැහැ නේද? හරි. මෙතන ඉඩ තියෙන තැනක ලියාගත්තත් කමක් නැහැ ළමයි. මම ඔයාලට සම්පූර්ණම වර්ගීකරණය කියන්න යන්නේ. ලියාගන්න ළමයි. දෘඩාංග වර්ගීකරණයේ තියෙනවා කොටස් පහක්. අපි මේ පහම ලියමු. පොතක ලියාගත්තත් කමක් නැහැ. හරිද? දෘඩාංග වර්ගීකරණය පළවෙනි එක. අපි පරිගණකයක තියෙන හાર્ඩ්වෙයාර් ළමයි බෙදනවා ආදාන උපාංග. අපි අපිට කියනවා input device. දෙවෙනි එක ප්‍රතිදාන උපාංග. ටියුට් එකේම ලියා ගන්න. පොත්වල ලියුවොත් ඕක නැති වෙනවා. පොතේ පිටිපස්සේ උනක් කමන්නේ. output device. ඊගාවට එනවා ළමයි මතක උපාංග. memory device. ඊගාවට එනවා පාලන හා සැකසුම් උපාංග. control and processing device. ඒ මොනවද කියලා වෙන වෙනම අපි ඉගෙන ගමු. ඊගාවට පස්වෙනි එක ළමයි sannivedana උපාංග. networking device. networking and communication device කියලා කියන්නේ කොහොමද networking device කියලා දාගමු කෙටි. හරි. ඔන්න දෘඩාංග වර්ගීකරණයේ කොටස් පහ. ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග, මතක උපාංග, පාලන හා සැකසුම් උපාංග, sannivedana උපාංග.
input device, output device, memory devices, control and processing devices, networking and communication devices. Networking and communication devices. ලියාගන්න. අද මේ වීඩියෝ එකක් කිව්වේ මට බලන්න. සර් network error the video off වුණා නෑ නෑ නෑ. හරි මම මේක පස්සේ බලන්නම්. මෙයාගේ මේ Mac ගැන මේ Apple Think එක හොදයි ඈ. Apple Think YouTube channel එක. මෙයා මේ subscribe කරලා තියාගන්න මේ මෙයා ළමයි අපිට සාමාන්‍යයෙන් Apple ගැන හොද පළදායි දේවල් කියලා දෙනවා. අපිට ලංකාවේ තියෙන එකම Apple සම්බන්ධව විතරක් කතා කරන YouTube channel එකක් තමයි Apple Think කියන්නේ. හරි. ඔන්න මම free market කරලා දුන්නා එයාගේ channel එක. හරි මම මේ හරි මම මේ WhatsApp message වලට ඔයගොල්ලන්ට මේ උත්තර දෙදී හිටි. හරි ළමයි ඉස්සරහට WhatsApp එහෙම එනවා ඕන්න. මොබයිල් ෆෝන් එකක් නැතුව WhatsApp කම්පියුටරෙන් පාවිච්චි කරන්න පුළුවන්. දැන් බීට එක දාලා තියෙන්නේ මම setup එක කාලට ආවහන් කියන්නම් ආවා කියලා. දැන් මම උනත් තමයි ෆෝන් එක හරහානේ අපිත් මේ WhatsApp කනෙක්ට් කරගෙන ඉන්නේ. ඒතර ෆෝන් එක ඔෆ් වුණොත් එහෙම WhatsApp නැති වෙලා යනවා. හැබැයි ඉස්සරහට අර විදිහට එනවා නම් හරි වටිනවා මේක අපිට. right අපි එහෙනම් ඔන්න input devices වලට එනවා ළමයි. ඉතින් අපි ලොකුවට කතා කරන්න යන්නේ නැහැ input devices ගැන. අපි දන්නවා input devices කියන්නේ මොනවද කියලා. යතුරු පුවරුව, keyboard, digital camera දැන් හැමෝටම තියෙනවා. තීරුකේත කියවනය, barcode reader නේද? food city එකට එහෙම ගියාම barcode reader දැකලා තියෙනවා. ඒ වගේම graphic table එක දැන් එනවා. දැන් graphic pad එනවා, table එනවා, board එනවා. board එකේ තමයි අර ලියලා උගන්වන්නේ. table ඉස්සර තිබ්බා ළමයි graphic විදිහට වැඩ කරන. trackball කියන එක ළමයි ඔය එනවා ඔය මොනවාද මේ සිමියුලේෂන්ස් වලට. trackball එක කියන්නේ අර mouse එකට ආපු බෝල් එක නෙවෙයි ළමයි. trackball එක මෙහෙම අපිට කරකවන්න පුළුවන් ඇඟිල්ලෙන්. ඒ trackball වලින් තමයි ළමයි ඔය joystick හදලා තියෙන්නේ. ජෝස්ටික් එකත් ඉන්පුට් එකක් තමයි. නමුත් ජෝස්ටික් වලත් තියෙනවා ට්‍රැක් බෝල් එන එක. මම නිකන් ඔයාලට ට්‍රැක් බෝල් පෙන්නන්නද? හරිද? ගොඩක් අය ට්‍රැක් බෝල් එක ට්‍රැක් කරගන්නවා. මේ තියෙන්නේ ට්‍රැක් බෝල් එකේ න මවුසුත් තියෙනවා මේ. ඔය CCTV කැමරා හැම සිකියුරිටි සිස්ටම් තියෙන තැන ට්‍රැක් බෝල් තියෙනවා ළමයි. අර ට්‍රැක් බෝල් එකේ න මවුස් එක තියෙනවා. මේ බෝල් එක කරකවලා ළමයි වැඩ කරන්න හරි ලේසියෙම පුළුවන් මේ. අපි ඕන පැත්තට එහෙම යවාගෙන කරගෙන ඉතින් ඒකත් ඉන්පුට් එකක්. හොදේ දැන් නම් ඒව එන්නේ නැහැ. ඉතින් මවුස් වලට එහෙම දැන් ට්‍රැක් බෝල් කියන මවුස් වර්ග එනවා අඩුයි. හරි. නමුත් ඉතින් ඒක දැනගන්නකො. හරි. ඊට පස්සේ මවුස් එක, ඊගාට වෙබ් කැමරාව, ඊට පස්සේ මයික්‍රොෆෝන් එක, ජෝස්ටික්. මේවා තමයි ඉන්පුට් ඩිවයිසස්. මේවා අපි ලොකුවට කතා කරන්න ඕනේ නැහැ. ඊගාලම අවුට්පුට් ඩිවයිසස්. පරිගණකයකට ඇතුළත් කළ දත්ත සැකසීම සිදු වූ පසු එහි ප්‍රතිඵලය බාහිර ලෝකයට ලබා ගැනීමට සම්බන්ධ කර ඇති උපකරණ මේ නමින් හැදින්වේ. හරි අපි එළියට අපේ පරිගණකයක ළමයි ප්‍රොසෙස් කරන දත්ත ටික එළියට එන්නේ කොහොමද? පරිගණක තිරය, මොනිටරේ, බහු මාධ්‍ය සම්ප්‍රේෂකය, ප්‍රොජෙක්ටරි, ප්ලොටර් කියන්නේ මොකද්ද? මෙතන ප්ලොටර් එකක් දාලා නැහැ. ප්ලොටර් එක කියන්නේ ළමයි මේක ටිකක් ලොකු printers જાතියක්. ඔය sticker cutting printers එහෙමත් මේ විදිහට තමයි අපි ගන්නෙ ළමයි. මේක printers જાතියක්. හොදේ මේ stickers print කරන ඒවා, banner print කරන ඒවා මේවට තමයි ළමයි plotter කියලා කියන්නේ. right? එතකොට ඔන්න ඒක අර ලොකු digital banner print කරන්නේ ළමයි. දැන් අපේ banner එහෙම පාරේ ගහන ඒවා.
ඒක ඔක්කොම print කරන ඒවා තමයි මේ plotter. ඒක සාමාන්‍ය printer එකක් නෙවෙයි ළමයිට ලොකුයිනේ අඩි 10 දිගේව තියෙනවා. අඩි 10ක් දිගේව තියෙනවා. මේක සාමාන්‍යයෙන් අඩි 8ක් දිගයි. පේනව නේද? හරි. එතකොට ඔන්න ඒවට තමයි ළමයි plotter කියන්නේ. ඊට පස්සේ මුද්‍රණ යන්ත්‍රය කියන්නේ සාමාන්‍ය මුද්‍රණ යන්ත්‍රයකට. right මුද්‍රණ යන්ත්‍රය. ඊට පස්සේ ස්පීකර්ස් අපිට ශබ්දය ඇහෙන්නේ ස්පීකර්ස් වලින්නේ. ඉතින් ඔය විදිහට තමයි මේ දේවල් ටික එන්නේ. black and white printer එකක් කීයක් වෙයිද? ඉතින් අපි printer ගැන ඉස්සරහට කතා කරනවා. ලොකුවට ඉන්න බලන්න මම කොතනද ඔක කතා කරන්නේ කියලා මේ ටියුට් එකේදී කියලා බලන්න. හරි නෑ අපි එහෙනම් පොතේ ලියාගෙන ඒ ටික කතා කරමු. ඒ කියන්නේ දැන් black and white printer එකක් ඊගාට monitors මම ළමයි මේ ඔක්කොම ගැන කතා කරනවා. ඒ කියන්නේ දැන් මෙතන නිකන් monitor එක කිව්වහම monitor එකක් අරගෙන එහෙම ගිහින් හරියන්නේ නැහැ. ඔයා කොහොමද හොඳ monitor එකක් තෝරගන්නේ? ඔයා කොහොමද හොඳ printer එකක් තෝරගන්නේ? ඉතින් මෙන්න මේ කාරණා ටික අපි කතා කරනවා. එතකොට දැන් අද කතා කරන්න වෙලාවක් නැහැ නේ. දැන් අපිට ඔක ටිකක් ලොකුවට කතා කරන්න ඕනි. ඔයාලට ළමයි පෙන්වන්න තියෙනවා YouTube එකෙන් දැනට තියෙන හොඳම monitor එක. සාමාන්‍ය ලක්ෂ 20ක් විතර වෙනවා ළමයි ඒකේ මිල. ඉතින් ලක්ෂ 20ක් විතර වෙන දැනට තියෙන හොඳම මොනිටර් එක Samsung සමාගම තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට printers වර්ග ගත්තාම ළමයි ඕගොල්ලෝ කොහොමද හොඳ printer එකක් තෝරගන්නේ? දැන් black and white printers කිව්වහම ළමයි අපිට එහෙම අවශ්‍ය නැහැ. අපිට දැන් සාමාන්‍ය black and white කොළ 5000ක් විතර print කරන්න. කොළ 5000ක් print කරන්න පුළුවන් printers තියෙනවා. එතකොට ඒ වගේ printer එකක් කොහොමද හොයන්නේ? printer එක ගුණාත්මක භාවය. අපි ලබන සතියේ note එකක් ලියාගමු ඒකේ වෙනම මේ ටියුට් එකේ නැති note එක. පොත හදාගන්න ළමයි note ලියන්න වෙනම CR පොතක් ගන්න හැමෝම. පොඩි පොත් වල note ලියන්න බෑ O level නෙවෙයි මේ. A level වලට CR පොතක් ඕනේ හැමෝම පිටු 80ක හෝ 160ක CR පොතක් ලෑස්ති කරගන්න. මොකද දැන් මෙතන ළමයි දැන් printers කිව්වහම printers වර්ග දෙකක් තියෙනවා ළමයි ඝටන printers සහ නොඝටන printers. ඝටන නොඝටන භාවිතයේදී ශබ්දයක් නගන භාවිතයේදී ශබ්දයක් නොයන කියලා printers තියෙනවා ළමයි. ඊට පස්සේ ළමයි printers ආයේ අපි කැටගරි හතරකට කඩනවා ළමයි. inkjet printers, bubble jet printers, laser printers. ඊට පස්සේ තව එකක් තියෙනවා. ඔයගේ printers කැටගරි හතරකට කඩනවා. ඉතින් ඔය ටික. ඊට පස්සේ monitors වර්ග. හරිද ළමයි? ඊට පස්සේ speakers කිව්වහම දැනට තියෙන හොඳම speakers, දැනට තියෙන හොඳම headphone වර්ග. හරිද? ඊට පස්සේ දැනට තියෙන හොඳම monitors වර්ග. ඊට පස්සේ මෙතනත් ළමයි අපිට දැනට තියෙන හොඳම keyboard mouse මොනවද? අපි කොහොමද හොඳ mouse එකක් තෝරන්නේ? mouse එකේ DPI එක කියන්නේ මොකක්ද? එතකොට ළමයි මේ hardware devices වල ඔක්කොම ටික අපි කතා කරනවා ලබන සතියේ. එතකොට ලබන සතියේ ඔයගලන්ට කියලා දෙනවා gaming keyboard mouse, gaming monitors මේවා කොහොමද අපි කඩේකට ගිහිල්ලා monitor එකක් keyboard එකක් බලනකොට මොනවද බලන්නේ? වැඩි මුදලක් දීලා ගන්න එක ප්‍රයෝජනවත්ද? එතකොට bluetooth keyboard mouse එක වෙනසයි, wire තියෙන keyboard mouse එක වෙනසයි මොනවද? මොකද ළමයි අපිට දැන් subject එකේ මේ ටික දුන්නනේ. සබ්ජෙක්ට් එකේ තියෙනවා යතුරු පුරුව කියලා. ඒ ඇති අපිට. අපි ආයේ ඒක ඔස්සේ ළමයි යන්න පුළුවන් උපරිමයටම යනවා. එහෙම නැතුව මේ අනිත් ළමයි වගේ කීබෝඩ් එක ඉන්පුට් කියලා පාඩුවේ ඉන්න බෑ ළමයි අපිට. මොකද ලංකාවේ කීබෝඩ් ගත්තොත් එහෙම හරිද? නිකන් අපි නිකන් නැනෝටෙක් ලගේ ගිහිල්ලා බලමුකෝ මේ කීබෝඩ් ගත්තොත් එහෙම ළමයි ආයේ හිතා ගන්න බෑද කීබෝඩ් වල තියෙන මිල. මම ඒකයි කිව්වේ. මේවා තියෙන්නේ කාටද? මේවා තියෙන්නේ අපිට. මේවා අපිට බලා සැනසෙන්න නෙවෙයිනේ තියෙන්නේ. නිසා බලා සැනසෙන්න හඩා වැළපෙන්නවත් එපා. ඒ වගේ එකක් ගන්න පුළුවන් තත්ත්වයට ඕගොල්ලෝ එන්න. හරි keyboard and mouse එහෙනම් keyboard and මේ බලන්න 32500යි keyboard එක. එතකොට 32500ක් දීලා keyboard එකක් ගද්දී i5 4th gen computer එකක් ගන්න පුළුවන්. mouse එක 19000යි මේ. ඒතකොට Razer කියන්නේ හොඳම brand එක දැනට තියෙන. mouse එක ගන්න මම 15000යි මේ. මේවා කාටද තියෙන්නේ? ඉතින් මොකද්ද මේකේ වෙනස? ඇයි මෙච්චර ගණන්? මේ රුපියල් 36000ක් දීලා මේ keyboard එක ගත්තොත් ඒක එච්චර ඇයි වටින්නේ? මොකද්ද මේකේ තියෙන වෙනස? සාමාන්‍ය keyboard එකක නැති මේ keyboard එකේ තියෙන මේ වෙනස මොකක්ද? මේකේ trackball එකක් තියෙනවා. හැබැයි ඒක එක පැත්තකට විතරයි. vertically විතරයි ඒක. ඒක 360 rotatable වෙන්නේ නැහැ. ඉතින් මේ කාරණා ටික මෙතන දැන් monitors ගත්තොත් නේ. අන්න monitors. ආයි monitor එකක් ගන්නවා කියන එක බලන්න කොච්චර ගණන්ද කියලා අපි නිකන් ගිහින් බලමු මේ ලංකාවේ. ඒ බලන්න 3,90,000යි Samsung ලගේ Odyssey එක. 390යි monitor එක විතරක්. curve. මොකද්ද වෙනස මේකේ? ඇයි මෙච්චර මේක ගණන්? මේ 1.88යි. මේ බලන්න 2.25යි. මේ monitor මේක කාටද තියෙන්නේ? දැන් මේ monitor ළමයි පිටරටින් ඇවිල්ලා අරන් යනවද ලංකාවට? මේවා out of stock මේ. ඒ කියන්නේ ඉවරයි. මිනිස්සු අරගෙන ගිහින් මේ 2.25 මොනිටර ඉවරයි ළමයි. out of stock. ඒ කියන්නේ මිනිස්සු අරන් ගිහිල්ලා. මේක නම් තියෙනවා තාම කවුරුත් අරන් ගිහිල්ලා නැහැ in stock. හයි. ඉතින් අපිට තව ඉගෙන ගන්න නිසා සෑහෙන දේවල් ටිකක් තියෙනවා. මෙතනදී අපි ළමයි ලැබෙන සතිය සම්පූර්ණම printers
මොනිටර්ස් මට මතක් කරන්න ඒක තමත කළා මම පාඩම කරගෙන යයි ඊට පස්සේ මදර්බෝඩ් එක අපි දැන් ඉවර කරා දුරට වැඩි හાર્ඩ් ඩිස්ක් ගැන අපි අද හොඳ අවබෝධයක් ගත්තා CPU ගැන මම පන්තියේ පටන් ගන්න පළවෙනිම දවසේ ටෙක්නික් කෝස් එකේදී ඉගෙනුවා තාමත් ඒක නැති කට්ටිය ඉන්නවා නම් කියන මම ඒගොල්ලන්ට වීඩියෝ එක දැම්මා YouTube එකේ කරපු වීඩියෝ එක RAM ගැන අපි පන්තියේ කතා කරනවා power supply අපි කතා කරන්නේ නැහැ video card ගැනත් අපි පුළුවන් වෙලාවක කතා කරමු optical drive වත් අපිට දැන් වැඩක් නැහැ හරි ඊට පස්සේ softwares අපිට මුදුකාංග ලැබෙන සතිය ඉවර කරාට පස්සේ ළමයි අපි යමු softwares වලට ටිකක් හොදට දරුණුවට softwares ගැන ඉගෙන ගන්න. හරි ඉතින් ඔච්චරයි තියෙන අද දවසේ කාරණා ටික අලුතෙන් සම්බන්ධ වෙච්ච ළමයි ඉන්නවා නම් මම ඒගොල්ලන්ට අද chance එකක් දුන්නා. අද පළවෙනි දවසේ පන්තියට ඇවිල්ලා බලන්න. බලලා හොඳයි නම් දිගට වෙන්න ළමයි එහෙම නැත්නම් නිකන් සල්ලි ගෙවලා පන්ති වලට ඇවිල්ලා සෙට් වෙන්නේ නැත්නම් ඒව සල්ලිත් අපරාධනේ. ඒ නිසා තමයි මම අද හැමෝටම කියලා පළවෙනි දවසේ ඇවිල්ලා බලන්න අපි උගන්වන විදිය අපි කරන වැඩපිළිවෙල අපේ ළමයි වතුර ගන්න ඊට පස්සේ දිගටම පන්ති වලට එන්න පුළුවන්. right එතකොට මම ළමයි වීඩියෝ එකේ රෙකෝඩින් එක නතර කරනවා මම අද